නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලුම දෙනාට. අදත් අපිට උදා වෙලා තියෙනවා අපේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න. අපි ගිය සෙනසුරාදා මම හිතන්නේ අපේ ගුරුතුමා අපිට සිත ගැන විශේෂයෙන් උගන්වන්න පටන් ගත්තා. සිත කොහොමද වර්ගීකරණය කරන්න පදනම් වෙන්නේ මොකද්ද? ඒ සිතේ ගුණාංග සහ චුතිසිත සහ ප්‍රතිසන්දිසිත සහ භවාංග චිත්තය ගැන අපිට ගුරුතුමා ඉගන්වුවා. මම කැමති අපේ අමරමිෂ්ට අද ආරම්භයක් ලබා දෙන්න කියලා කියන්න ඒ සම්බන්ධ විස්තරයකුත් කරමින්. රුවන් සරණයි සියලුම දෙනාට අපේ වෛද්‍යතුමාටත් බොහොම පිං. මම ඇත්තටම ලොකු සූදානමක් කියලා උනේ නැහැ. නමුත් යම් ධර්ම කරුණු කීපයක් අපේ ගුරුතුමා මතක් කර දුන් විදිහට ඉදිරියට මේ දේශනාව අරගෙන යන සාකච්ඡාව අරගෙන යන්න උපකාරී වෙයි කියලා මම හිතනවා. මම හිතන්නේ ගුරුතුමාට චිත්තය පිළිබඳව මුලින්ම සඳහනක් කරා. ඒ කියන්නේ අපි ගියවර සාකච්ඡාවේදී චිත්තය ගැන කතා කරා. සිත, මනස, චේත විඥාන කියලා අපි හඳුන්වුව සිත. එතකොට මේ සිත ඇයි නාම ධර්මයක් ලෙස සැලකුවේ කියන එක මේ අභිධර්ම පිටකානුකූලවම තමයි අපිට විග්‍රහ කරගන්න වෙන්නේ. මොකද සූත්‍ර පිටකයේදී මේක සමහර සූත්‍රවලදී මේක විවිධාකාරයෙන් අර්ථ දක්වලා තියෙන වෙනස්කමක් විදිහට දක්වලා තියෙනවා. නමුත් මොකද සමහර තැන්වල තරකයට පවා එන විදිහට මේක යෙදෙනවා. මොකද විඥාණය නාමයට වැටෙනවාද? දැන් අපි සම්පාදේ කතා කරත්
වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැන තමයි නාම ධර්මතා කතා කරන්නේ. එතකොට අභිධර්ම පිටකයේදී කතා කරනකොට වේදනා එතන සියලුම චෛතසිකයන් අයිති වෙනවා. එතකොට චෛතසිකයන් කියලා කොටසකුයි චිත්ත චෛතසික නිබ්බාන කියලා වැටෙනවා. එතකොට චිත්ත චෛතසික කියන තැන අතුලත් කරනවා සියලුම චෛතසිකයෝ මේ කොටට ඇතුල් කරනවා නාම කොටට. එතකොට අන්න ඒ වගේ අපි පොඩ්ඩක් මේක ධර්මයේ ඇතුළට යනකොට මේවැ පොඩි විග්‍රහයන් වෙන වෙනම මේ අදාළ තැනට අදාළවම තමයි හිතන්න ඕනේ. නැත්නම් අපි පැටලෙනවා. අපි මේක තවදුරටත් බලමු මේ සිත කියන එක අභිධර්මයේ කොයි විදිහටද විස්තර කරලා තියෙන්නේ කියලා. මේ සිත හැම වෙලේම උපදින්නේ යම්කිසි වස්තු දශක කලාපයක් තුල. එහෙම නැත්නම් අපි කිව්වා දශක කලාපයක් කියලා අපි ගියවර සාකච්ඡා කරා. ඒ කියන්නේ සුද්ධාෂ්ටක කියන අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ රූප කලාපය පිහිටන මේ පුඩාම රූප කලාපය නැත්නම් මේ අෂ්ටක කලාපයත් එක්ක ජීවිත රූපය පවතින. මොකද ජීවිත රූපයෙන් තමයි මේකට දෙන ශක්තිය නිෂ්පාදනය කරන්නේ. ඒ ශක්තිය ජීවිත රූපයෙන් දෙනවත් එකම ඒකට එකතු වෙනවා හදේ වස්තු රූපය කියන එක. එතකොට මේ හදේ වස්තු රූපය කියන එක සිත හටගන්න භූමිය විදිහටයි සලකන්නේ. හදය කියන්නේ වස්තුව කියන එකේ තේරුම තමයි මේ අභිධර්මයේ විස්තර කරන්නේ සිත උපදිනා ස්ථානය කියන එක. ඒතර වස්තුව කියන්නේ සිත උපදිනා ස්ථානය නම් අපි දන්නවා සිත උපදිනා ස්ථාන 6ක් තියෙනවා. ඇස කන නාස දිව ශරීරය මනස කියලා. මේ තැන්වල චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවහ විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ විඤ්ඤාණ සිත් 6 උපදිනවා. ඒතර මේ සිත් 6 උපදිනවා නම් මේකට හදේ වස්තුව තුල පිරිසිදු ලේ ධාතු ඇසුරු කරගෙන තමයි මේ අරූපමය ශක්තියක් විදියට මේ සිත උපදින්නේ. ඒතකොට මේක ආරම්මන විඥානනය කිරීම තමයි මේකේ කෘත්‍ය වෙන්නේ. මේ සිතේ කෘත්‍ය. එතකොට හැම වෙලාවෙම අරමුණක එල්ලෙන ස්වභාවය මේ සිතේ තියෙනවා. ඒතකොට අරමුණක එල්ලෙනකොට අපි හැම වෙලෙම දකින්නේ රූපාරම්මණයක් නම් ඒක ඇස එල්ලෙන තැන. එතකොට ශබ්දාරම්මන, ගන්ධාරම්මන මේ විදිහට අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒ විදිහට එකිනෙකට සමජාත, ඒ කියන්නේ රූපයයි නාමයයි සම්පූර්ණ විෂම ජාතික. නමුත් මේ රූපයයි නාමයයි විෂම ජාතික වුණාට මේ දෙක සංයෝජනයෙන් බන්ධවනේ නැත්තම් මේකට එකතු කරන හේතුව තමයි අපි සූත්‍ර පිටකේ නම් තණ්හාව විදියට ගන්නවා. නමුත් මේ නාම රූප දෙක හැම වෙලෙම ගෝචර වෙන්නේ විඥාණයටයි. එතකොට නාම රූප පත්‍ය විඥාන අර විඥාන පත්‍ය නාම රූප කියන මේ තැනේදී මේ නාම රූප දෙක එකතු වෙලා ඒ එකතුව තමයි විඥානය. එතකොට අපිට මේ සිත කියන එක හොඳට වෙන් කර ගන්න වෙනවා මෙතනදී. මොකද සිත කවදාවත් ඒ කියන්නේ තනිව උපදින්නේ නැහැ. නාම ධර්මයක ප්‍රත්‍ය වගේම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් තමයි සිත උපදින්නේ. නම් අපි මෙතනදී රූපය පටලවා ගන්න නැතුව අභිධර්මයේදී අපි නාමයත් එක්ක කතා කරොත් නාමයට නාමය කියන්නේ සමගුණයි. එහෙනම් විඥාණයට නැත්නම් සිතට සමගුණ තව ධර්මතා කීපයක් තියෙනවා. ඒවට අපි කියනවා චෛතසිකයෝ කියලා. එහෙම නැත්නම් ඒවට අපි කියනවා චිත්තාංග කියලා. සිතුවිලි කියලා අපි සරලව හඳුනන්නේ මේ චෛතසිකයෝ. එහෙනම් මේ සිතත් සමග උපදින චෛතසික තියෙනවා. මේ සිත සමග උපදින් නැති චෛතසික තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ සිතේ චෛතසික පිහිටන්නේ නැති වෙන්න පුළුවන් විවිධාකාර චෛතසික. ඇයි මේ චෛතසික පිහිටන්නේ? එතකොට මේ චිත්තාංග පිහිටන්නේ ඒ සිතේ කෘත්‍ය අනුව සිතට අදාළ කරන කෘත්‍ය. දැන් දර්ශන කෘත්‍ය කරනවා නම් ඇස ආරමුණු කරගෙන එහෙනම් ඒකට අදාළ තමයි චෛතසිකව පිහිටන්නේ. එතකොට මේ චෛතසික පිහිටන අනුව අපිට තව මේ සිත කුසල ආරමුණකද මේ සිත අකුසල ආරමුණකද මේ සිත අව්‍යාකෘතයිද විපාකයිද මේ විදිහට මේ චෛතසික හැසිරීම අනුව මේ සිත ભેද කරගන්න පුළුවන්, වර්ග කරගන්න පුළුවන්. ඒවා අපි ඉදිරියේදී ගුරුතුමා අපිට පැහැදිලි කර දෙයි. ඒ වගේම මේ සිතේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ මේ සිතක ආයු කාලෙකුත් තියෙනවා. මේ සිතක ආයු කාලය කියලා කියන්නේ උත්පාද ස්ථಿತಿ භංග. බොහොම කුඩා ක්ෂණ 3ක්. චිත්තක්ෂණ 1යිනේ තියෙන්නේ. ඒතකොට ක්ෂණ 3කින් තමයි මේ සිත හැදිලා තියෙන්නේ. ඒතකොට මේ සිතත් එහෙනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. හේතුව මොකද මේ සිත එක විදිහකට පවතින්නේ නැහැ. රූපය කෙසේවත් අපිට කතා කරේ නැතත් නාමය කිසිසේත්ම එක විදිහට පවතින්නේ නැහැ. මොකද අපිට ප්‍රායෝගිකව මේ සිතේ වෙනස් වීම හඳුනා ගන්න පුළුවන් බොහොම ලේසියෙන්. දැන් තියෙන සිත නෙවෙයි සුළු මොහොතකින්. ඒ සිත වෙනස් වෙලා. ඒ සිත වෙනස් වෙනවා කියන තැනම ඒ සිත හටගෙන පැවතිලා නිරුද්ධ වීමක් තියෙනවා. එහෙනම් මේ උත්පාද ස්ථಿತಿ භංග කියන්නේ අන්නේ අනිත්‍ය ස්වභාවය. ඒතර මේ අනිත්‍ය ස්වභාවය වගේම මේක අනාත්මයි. ඒ කියන්නේ කිසිම අපිට අහේතුකව හට ගන්න පුළුවන්. කිසිම හේතුවක් තොරව අහේතුකව හට ගන්නත් පුළුවන්. ඒකට මේ වස්තු රූපේ හැසිරීම බැලුවොත් මේ වස්තු රූපය හට ගන්න පුළුවන් අයුරු තියෙනවා. ඒ කියන්නේ තුන් ආකාරයකට මේ සිත වස්තුව ඇසුරු කරගෙන හට ගන්නවා. එකක් තමයි අපිට දකින්න පුළුවන්. වස්තුව හැම වෙලෙම වස්තුවක්
ඇසුරු කරගෙන උපදින සිත් තියෙනවා. වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් උපදින සිත් තියෙනවා. වස්තුව ඇසුරු නොකරගෙනම උපදින සිත් තියෙනවා. මම හිතන්නේ ගුරුතුමා ගියවර පැහැදිලි කරා වස්තුව රූපේ ඇසුරු කරගෙන පවතින නැති සිත් තමයි අරූප විපාක සිත් කියන එක. නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින සිත් වලට වස්තු රූපේ ගෝචර අරමුණු කරගන්නේ නැහැ. කියන්නේ වස්තු රූපයක් ඇසුරු කරගෙන උපදින්නේ නැහැ. නමුත් සමහර සිත් තියෙනවා වස්තු රූපේ ඇසුරු කරගෙනමයි උපදින්නේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් වස්තු රූපේ ඇසුරු කරගෙනම පවතින සිතක් තමයි චක්කු විඥාන සිත කියන්නේ. ඇස සමග වස්තු රූපේ කියන්නේ ඇසේ වස්තු රූපේ උපයෝගී කරගෙනම තමයි මේ චක්කු විඥාන සිත හටගන්නේ. ඒ වගේම තියෙනවා තව සිත් ආකාර ගොඩාක් තියෙනවා. මේවා මනෝ විඥාන මට්ටමට එනකොට ඒක තවත් වෙනස් වෙනවා. පංචද්වාර ආවර්ජන ওই විදිහට තව ඉදිරියේදී ඒවා ගුරුතුමා පැහැදිලි කරයි. සමහර සිත් තියෙනවා වස්තුවක් ඇසුරු කරගෙනත් නොකරගෙනත් උපදිනවා. අපි ගත්තොත් එහෙම අරූපාවචර කුසල් සිත් ගත්තොත් දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ අරූප විපාක සිත් කියන එක. ඒ කියන්නේ ඒක කොහොමටවත් වස්තුවක් රූපයක් ඇසුරු කරගෙන නෑ. නමුත් අපි හිතමු ධානා සිතක් උපදෝගෙන යට කුසල් සිත් වපුර ගන්නකොට අර වස්තු රූපේ අවස්තුකව හරි වස්තු රූපේ උපදින ස්වභාවයක් තියෙනවා. මේක ඊටාම සියුම් ඇත්තටම. එතකොට අරූපාවචර ක්‍රියාසිත කුසල් සිත් කියලා වස්තු රූපේ ඇසුරු කරගෙනත් නොකරගෙනත් උපදින සිත් කියලා වෙන් වෙනවා. අපි ඉතින් මේවා ඊළඟ වර ගුරුතුමා සාකච්ඡා කරනකොට අපි මේ ගැන අරූපාවචර සිත් කියන්නේ මොනවද මේ සිත් කොහොමද මේ විදිහට උපදින්නේ කියන එක අපි එතුමාගෙන්ම අපි තව දුරටත් ඉගෙන ගැනීමේදී සොයා දැනගමු. ඊළඟට එතුමා විස්තර කරා මේ සිත කියන එක මේ අපි සංසාර චක්‍රේ පවත්වාගෙන යනකොට හැම පුද්ගලයා තුළම සිතක් උපදින ස්ථාන. ඒ කියන්නේ ආරම්භක ස්ථානය අපිට හොයන්න බෑ. ඒ කියන්නේ අපි ආරම්භක ස්ථානය කියලා කියන්නේ හැම වෙලෙම අතීත අරමුණක එල්ලිලා. අතීත අරමුණක් නිසා තමයි මේ අතීතය අපිට කතා කරන්න බෑ කොයිතරම් කෙලවරකද කියන එක. අනාගතේ නමුත් අපි දන්නවා මේ සිත සම්පූර්ණයෙන්ම තණ්හා අවිද්‍යාවෙන් නිරෝධ වෙනතුරු අනාගතේ සිත උපදින්නට පුළුවන්. ඒතර වර්තමානයේ සිත පවතිනවා. මේ සිත් ආකාර අපි කතා කරොත් නැවත උපදින සිත නැත්නම් නැවත උප්පත්තියකට යනවා කියලා අපි කතා කරන සිත මේ යනවා නොවේ හේතු නිසා උපදිනවා හේතු නිසා හට ගන්නවා පහළ වෙනවා අවකාශයේ හේතු ඇති විට පහළ වෙන සිතට අපි කියනවා ප්‍රතිසන්දි සිත කියලා. එතකොට මේකට හේතුව අපි ගත්තොත් අපි සාමාන්‍ය ලෞකික සම්මාදිට්ඨිය ඉඳගෙන කතා කරොත් පෙර භවයක අවසාන සිත තමයි ඒ කියන්නේ ඒකට කියනවා අපි චුතිසිත කියලා. මේ චුතිසිතට පෙර ජවනේ අරමුණ තමයි අරගන්නේ. අපි චුතිසිතේ අරමුණ ගත්තා කිව්වොත් අපිට වරදවා ගන්නවා. ඒතකොට මේ පෙර චුතිසිතේ පෙර චුතිසිතට පෙර තියෙන සිත ඒ සිතේ ජවන සිතේ අරමුණ අරගෙන තමයි ඒකේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අරගෙන තමයි නැවත ප්‍රතිසන්දි සිතයක් පහළ වෙන්නේ. එතකොට මේ වැනි ප්‍රතිසන්දි සිතක් පහළ වෙනකොට ඒකට ගොඩාක් ප්‍රත්‍ය බලපාන ප්‍රත්‍ය මං හිතන විදිහට ප්‍රත්‍යාකාරයෙන් ගත්තොත් නව ප්‍රත්‍යක් බලපාන. ඒතකොට මේ ප්‍රතිසන්දි සිතක් ප්‍රතිෂ්ඨාපනය වෙනකොට නව සත්වේකුගේ ඒ තිබුණේ පරණ අර අතීතයේ තිබුණ රූප සංඥා ඒ කියන්නේ අතීතයේ තිබුණු කරජ කයේ තියෙන රූප නිමිති නෙමෙයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ තියෙන චිත්තේ හැසිරීම මේ විදිහටම එනවා. ඒකට තමයි අපි කියන්නේ භවාංග චිත්තේ කියලා. දැන් භවාංග චිත්තේ කියන්නේ ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය වෙන දක්වාම ඒ කියන්නේ එම දැන් ප්‍රතිසන්දි සිතේ ඉපදිලා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකම්ම මේ විපාක සිතක් විදියට මේ ඒ අරමුණම අරගෙන භවයේ අවසාන වෙන තෙක් ඒ චිත්ත සන්තතිය පවත්වාගෙන යන සිත. ඒකයි භව අංග කරන නිසා භව අංග කියලා කියනවා. ඒ භවයේ සම්පූර්ණ දැන් අපි ඉපදුනේ මිනිසෙක් විදියට නම් මැරෙනකොට මිනිසෙක් විදියට මැරෙනවා නම් අන්නේ ඉපදුණු සිත චුතිය දක්වා අවසානයේ දක්වා පවතින සිතට කියනවා භවාංග සිත කියලා. මේ භවාංග සිත ඇත්තටම ගොඩාක් අරමුණු වලට එල්ලෙන ස්වභාවය තියෙන්නේ. හැබැයි මේ භවාංග සිත අපි කියනවා නින්දෙදි දකින්න තියෙන්නේ මේ වගේ භවාංග සිත. ඒ කියන්නේ යම් අලුත් අරමුණක් ආවොත් මේ භවාංග සිත බිඳිලම තමයි ඒ නව අරමුණේ එල්ලෙන්නේ. ඒකට භවාංග සිතේ ස්වභාවයක් තමයි මේ භවාංග සිත තමයි හැම වෙලෙම අර මැරෙන්නට ඒ කියන්නේ චුතියට පෙර තිබුණු ජවනේ අරමුණම අරගෙන දිගින් දිගටම අරමුණ අරගෙන යනවා. නමුත් මේ අරමුණ වෙනස් වෙන්න පුළුවන් අපි කරන කුසල් අකුසල් සිතුවිලි අනුව. දැන් අපි කුසල් සිතක් නම් අපි මලක් පූජා කරනකොට මේ මල පූජා කරන නිමිත්ත අපි මරණාසන්න මොහොතට හිටියොත් ඒ මරණාසන්න මොහොතේදී අවසාන සිතට පෙර අර මල අරමුණු වුණ ඒ මුල්ම හේතුව අපිට කුසල විපාකයක් විදියට ඇවිල්ලා කුසල කර්මයක් විදියට ඇවිල්ලා ඒ කර්මය තමයි විපාක පිණිස
අපිට නැවත ඊළඟ භවෙදි සකස් වෙන්නේ. එතකොට අපි සිත් ගැන ඉගෙන ගන්නේ නැතුව මේ සිතේ වර්ගීකරණයකට යන්න බෑ. ඒ නිසා අපි දැනට මේ මට්ටමේ නවත්ත ගමු. එතකොට ඕක ඥාන සංප්‍රයුක්ත සිත නම් ප්‍රඥාව ගෝචර වෙලා දිනවා. يعني ප්‍රඥාව මුල් වෙච්ච සිත් වලට කියන්නේ ඥාන සංප්‍රයුක්ත සිත් කියලා. ප්‍රඥාව චෛතසිකයේ යෙදෙන්නේ නැති සිත් වලට කියනවා ඥාන විප්‍රයුක්ත සිත් කියලා. ඉතින් ඕවා තව ඉදිරියේදී තමයි අපිට දැනගන්න වෙන්නේ. දැනට අපි බලමු මේ විදිහට භවය අංග කරගෙන යන්නේ. එහෙම නැත්නම් මේ චිත්ත පරම්පරාව ප්‍රතිසන්දියේ සිට තුතිය දක්වාම රැගෙන යන සිතට කියනවා අපි භවාංග සිත කියලා. එතකොට මේක හැම වෙලෙම මතක තියන්න ඕනේ එක සිතක් නෙවෙයි. හැම වෙලෙම චිත්ත පරම්පරාවක්. මේ භවාංග චිත්තය කියන අපි හැඳුන්වුවට මේ සිතක් චිත්ත පරම්පරාවක්. උපෙදිලා පැවතිලා නැති වෙලා යන චිත්ත පරම්පරාවක් නැවත අර දිය බිබුලු දානවා වගේ මේක එකිනෙකට ප්‍රත්‍ය දිදි අලුත් විදිහට තමයි මේ සිත උපදින්නේ. හැබැයි චුතිසිතේදී වෙන්නේ මරණාසන්න මොහොතේදී පහළ වෙන අවසාන සිත තමයි චුතිසිත කියන්නේ. ඒතකොට මේ චුතිසිත පහළ වෙනකොට ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙන විට ගත්ත කාලය ගත්තහම මේක ඇත්තටම මේ කියන්නේ මේ අපි කියන්නේ භවයන් දෙකක් අතර කාලයේ චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයක් කියන්නේ හැම වෙලෙම මේ සිත නිරුද්ධ වෙනවා සමගම නව නාම පරම්පරාවක් ඇසුරු කරගෙන විඥානය පහළ වෙනවා. නාම රූප පරම්පරාවක් ඇසුරු කරගෙන විඥානය පහළ වෙනවා. එතකොට මේ විඥානය පහළ වෙනකොට විඥානය මේ පච්චාජාතයි කියන්නේ පිටිපස්සෙන් හටගන්නේ නාම රූප කලින් හටගන්නේ. හරියට ඔක නිකන් නෙගටිව් එකක් වගේ. නෙගටිව් එක කලින් අපි දැක්කහම නෙගටිව් එකට අනුව අපිට පුළුවන් පින්තූරයක් print කරලා ගන්න. ඒ වගේ. එතකොට නාම රූප පෙර තියෙනවා. ඒ නාම රූපය ඇසුරු කරගෙන විඥානය බැස ගන්නවා. ඒ විදිහේ ස්වභාවයක්. මේක ඉතින් ඇත්තට මේක නුවණකින් දකින්න ඕන. නමුත් අපි සරලව උදාහරණයකින් ওই විදිහට කතා කරගමු. එතකොට මරණාසන්න අවසාන චිත්තේ යෙදෙනකොට ඒ අවසාන සිතේ හැම අරමුණ නෙමෙයි ගන්නෙ. හොඳට මතක තියාගන්න ඕනේ. ඊට පෙර සිතේ ජවනී කෘත්‍යය. එතකොට ජවන කියන්නේ මොනවද? දැන් ජවන සිත් ගත්තොත් සිත් 55ක් මට මතක හැටියට ජවන සිත් තියෙනවා. නමුත් ජවන කියන්නේ අරමුණ දැන ගැනීම පිළිබඳ තියෙනා වූ ඒ කියන්නේ අරමුණක් දැන් අපි අරමුණක් ගත්තාම මේකේ චේතනාවක් පහළ වෙනවානේ. මෙන්න මේ චේතනාව කියන එක අධික චිත්ත වේගයක් ඇත්තටම. මේ අධික චිත්ත වේගයක් සහිත මේ චේතනාව තමයි යම් කායික හරි වාචික හරි මානසික හරි ක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේ ක්‍රියාවක් කරන්න පුළුවන් කෘත්‍යයක් කරන සිතකට කියනවා ජවන කෘත්‍ය කරනවා කියලා. අපි සාමාන්‍යයෙන් ওই වොත්තපනේ කියලා කතා කරන සිතේ අරමුණ අරගෙන තමයි මේ ජවන පහළ වෙන්නේ. ඒ ජවන සිත කියන්නේ ඇත්තටම ඒක කර්මයක් විදියට අපිට ගන්නත් පුළුවන්. මේ කර්ම සිතක් විදියට ගන්න පුළුවන්. ඒතර ජවන යෙදෙන අරමුණු තුනක් මම හිතන්නේ ගුරුතුමා විස්තර කරා. කර්මයේ කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන එක. එතකොට කර්මය කියන්නේ මොකක්ද කියලා අහුවොත් කුසල අකුසල උපේක්ෂා කියලා ගන්න පුළුවන්. නැත්නම් සිදු කරන කර්මයේ අරමුණ කියලා ගන්න පුළුවන්. කර්මය කියනකොට කර්ම නිමිත්ත කියනකොට හැම වෙලේම අර චිත්තය ගන්න අරමුණේ නිමිත්ත. ඊළඟට ගති නිමිත්ත කියන්නේ අපි ඊළඟ භවයට සකස් කරගන්න යන රූප පරම්පරාව නැත්නම් වස්තුවේ අරමුණ අර ගන්නවට කියනවා ගති නිමිත්ත කියලා. මේවා අපි ගොඩාක් ওই ධර්ම දේශනා අසනකොට ගති නිමිත්ත පිළිබඳව ගොඩාක් බොහෝ ධර්ම දේශනා සාකච්ඡා වෙනවා. එතකොට තව ඊට අමතරව මම හිතන්නේ ගුරුතුමා සාකච්ඡා කරේ අපිට මම හිතන්නේ චෛතසික ගැන වෙන වෙනම විස්තරයන් කතා කරේ නැහැ. ওই වස්තු රූපයත් පිළිබඳව සහ අරූපමය ධර්මතා, ඒ කියන්නේ අරූප විපාක සිත කොහොමද පහළ වෙන්නේ, අරූප ලෝකයේ කොයි විදිහටද මේ සිත්වලට ගෝචර වෙන්නේ කියන එක සරලව කතා කරා. මට මතක හැටියට අමතරව අමර මහත්මිය කිව්ව නේද ප්‍රතිසන්දි සිත අව්‍යාප්ත ඒකේ අකුසල චෛතසික ඉදෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අන්න හරි. ඔව් ප්‍රතිසන්දි සිත කියනකොට ඒ ප්‍රතිසන්දි සිත ඒක ඇත්තටම මෙහිමයි අපිට ගන්න වෙන්නේ. මොකද ප්‍රතිසන්දි සිත පහළ වෙනවා කියන්නේ අව්‍යාකෘතයි කියන එකේ තේරුම තමයි මේක විපාකයක් නේතර විපාක සිතක් විදියට හට ගන්නකොට මේ චේතනාවට ලොකු බලයක් දෙන්න බෑ. මේකට හේතු මේක අහේතුක විදියටයි අපි ගන්නෙ. ඒතර මේ සිත පහළ වෙනකොට මේ සිතට පසු හට ගන්න ඒව භවාංග සිත. දැන් ප්‍රතිසන්දි සිතත් භවාංග සිතක්ව තමයි. නමුත් අපි ඒකට අර්ථය දක්වන වචනේ අර භවයේ පළවෙනි සිත හින්දා අපි ඒකට ප්‍රතිසන්දි කියනවා. නමුත් ඒකත් භවාංග සිතක්මයි. එතකොට භවාංග සිත දෙවණියට අපි හට ගන්නකොට දෙවණියට ප්‍රතිසන්දි සිතේ කෘත්‍ය කරා ඒක ඉවරයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ප්‍රතිසන්දි සිත හරිම ප්‍රභාෂරයි. ඒකේ කෘත්‍ය කරා එතනින් එහාට ප්‍රතිසන්දියේ එයාගේ කටයුත්ත කරලා ඉවරයි. එයා ඇත්තටම නැවත උත්පාදයක් නේ කරේ.
සිතක උපාදයක්. එතකොට එයා ඒ වැඩේ කරා ගියා. ඊළඟට සිත උපදින්නේ භවාංග සිත. ඒ භවාංග සිතේ තියෙනවා අර පෙර ජවනේ අරමුණ අරගෙන ඒ භවාංග සිත් පෙළක් පහළ වෙනවා. ඒ පහළ වෙන භවාංග සිත් එකිනෙකට අර අරමුණ අරගෙන යන්නේ. දැන් අපි ගත්තොත් අපි උපාද උනේ කුසල විපාකයක අරමුණක් අරගෙන. එතකොට අර ප්‍රතිසන්දියේ කුසල විපාකේ නැහැ. මොකද ඒක කර්මය කරලා ඒකේ හරියට මං කිව්වේ නෙගටිව් එකක් කියලා. ඒ නෙගටිව් එකක් වගේ නිසා ඕක හොඳටම පේනවා ඒක අපිට විද්‍යමාන වෙන්න. ඒතකොට ඒකට විපාක මට්ටමක් නිසා ඒකෙදි කුසල අකුසල යෙදෙන්නේ නැහැ. නමුත් මේ සිත මෝරනකොට මේ සිත ඒක අටයුත්ත කරලා ඉවර වෙලා ඊළඟට තණ්හා උපාදාන භවයෙන් බැඳුනට පස්සේ අර භවාංග සිත අරමුණු කරගෙන නවත ඔතන ඇත්තටම චිත්ත වීති 4ක් විතර ගිහිල්ලා තමයි ඊළඟ චිත්ත වීතිය පහළ වෙන්නේ. ඒතකොට ඒ චිත්ත වීතියේදී මනෝද්වාරික චිත්ත වීති තමයි පහළ වෙන්නේ. මොකද ඇස කන නාස දිව ශරීරය පහළ වෙලා නැහැ. හැබැයි කාය ප්‍රසාදයේ තියෙනවා. එතකොට ඔතනදී මනෝ විඥාන මට්ටමේ මනෝද්වාරය මුල් කරගෙන හටගන්න සිත් තමයි හටගන්නේ. එතකොට ඒ සිත පූරේ ජාතව කියන අර පෙර සිතේ ප්‍රත්‍යයෙන් තමයි මේ සිත හටගන්නේ. කියන්නේ හැම වෙලෙම සිතක් පෙර සිතක ප්‍රත්‍ය නැතුව කිසි විටක සිත උපදින්නේ නැහැ. එතකොට ඒක හොඳ උදාහරණයක් මම හිතන්නේ. ප්‍රතිසන්දි සිතේ අර විදියටම අව්‍යාකෘතයි. ඒ සිත පසුපස හටගන්න ඊළඟ සිත් වලින් තමයි කුසල අරමුණු හෝ අකුසල අරමුණු අර අපි අරගෙන ආපු චේතනාව අනුව සකස් කරගෙන යන්නේ. එතකොට චේතනාව කියන එක දන්නවනේ. චේතනාව කියන්නේ යමක් ක්‍රියාවට නංවන ස්වභාවය කියන එක. අරමුණක් ක්‍රියා කරන ස්වභාවය තමයි චේතනාව කියන්නේ. ඒ කියන්නේ මේ චේතනාවත් පුද්ගලෙක් නෙවෙයි අවකාශයේ පහළ වෙන යම් කිසි ධර්මතාවයක්. ඒතර මේවා හැම වෙලෙම මතක තියාගන්න ඕනේ. මේ චේතනාව කියලා අපි විග්‍රහ කරාට මේවා තනිව පවතින්න බෑ. මේවා පුපුරු විදියට පවතින. ඒ කියන්නේ සිතක් තියෙනවා චේතනාව තියෙනකොට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව මනසකාර කියන මේ අර සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක් මේ ඇතුලේ යෙදෙනවා. එතකොට අර පස්ස වේදනා සංඥා චේතනා ඊළඟට ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසකාර කියන ඒ කියන ධර්මතා 7 එහෙම නැත්නම් අපි මේවට කියන සර්වචිත්ත සාධාරණ 7 අර පළවෙනි ප්‍රතිසන්දි සිතෙන් පසු වෙන භවාංග සිත්තලත් හටන පළවෙනි සිතෙත් හට ගන්න ප්‍රතිසන්දි සිතත් ඒකත් අව්‍යාකෘත මට්ටමක වුණාට මේකේ හැසිරීම අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට මේවා එකිනෙකට හරීම සියුම් මට්ටමක් ඇත්තරම තියෙන්නේ. නමුත් අපි මේන් එකක් අරගෙන දැන් පරමාර්ථයක් එළියට අරගෙන තමයි ඒ පරමාර්ථයේ හැසිරීම අපිට බලන්න වෙන්නේ. මේ විදිහට කතා කරගෙන යනකොට අපිට ගොඩාක් දුරට මේ අර අපි තුල තියෙන පුද්ගල සංඥාව බිඳිලා මේ ගොඩාක් අභිධර්මයේ ඉගෙන ගනිද්දි ලැබෙන දේ තමයි ලොකුම ප්‍රත්‍ය පුද්ගල සංඥාව දිය වෙලාම ගිහිල්ලා මේකෙදි අර මේ ඇතරම ආත්ම දිට්ඨිය දිය වෙලා ගිහිලා මේකේ ධර්මතා මතුවීම මතුවෙනවා. ඒතර මේ ධර්මතා පිළිබඳ දැන ගැනීම තුලින් අපිට ලෝක අවබෝධයකට වහවහ යන්න පුළුවන් කරුණු තමයි මේ අභිධර්මයේ තුලින් සාක්ෂාත් වෙන්නේ. ඉතින් සියලු දෙනාට මේකේ ප්‍රත්‍ය ලැබේවා කියලා මම එතකොට මානිත්‍යන්ට අවස්ථාව දෙනවා. තිරුවන් සරණයි. බොහොමත්ම පිං අමර මහත්මිය. ડોක්ටර් මට පුළුවන් ද ප්‍රශ්න කිහිපයක් අහන්න අමර මහත්මියගෙන්? පුළුවන්. අමර මහත්මිය දැන් මට තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් අර ඔබතුමී කිව්වනේ අතරම මේ ගුරුතුමත් කියලා තියෙනවා ඒක. දැන් අර ප්‍රතිසන්දිසිත නෙවෙයි අරමුණ ගන්නේ පෙර අනිත් භවයට අරමුණ ගන්න ඊට කලින් තියෙන ජවනසිත කියලා. එතකොට ඒ වගේම තමයි දැන් චුතිසිත නෙවෙයි ඊට කලින් තියෙන මේ ජවන්සිත කියලා මරණ මොහොතේදී ඊට පස්සේ ප්‍රතිසන්දිසිත ප්‍රතිසන්දිසිතේ කාර්ය නිකම් ප්‍රතිසන්දිය විතරයි ඊළඟ භවංග සිතේ තමයි ඊළඟ භවංග සිතත් අරමුණ ගන්නේ ඊට කලින් තිබිච්ච භවංග සිත. ඒ කියන්නේ ඊට පෙර භවයේ තිබිච්ච මේ චුතිසිතට ඉස්සෙල්ලා තිබිච්ච භවංග සිතේ අරමුණද ගන්නෙ කියන එක. ජවන් සිත කියපු එක. ජවන් සිත කියපු එකද ගන්නෙ කියන එක එකක්. අනිත් එක තමයි දැන් ඔතන තියෙනවනේ අපිට දැන් අපේ ආශ්‍රවවල එහෙම දැන් එතකොට අර එකතරයක් ගුරුතුමා සඳහන් කරා භවංග සිත ප්‍රභාස්වරයි කියලා. එතකොට ඒ වගේ ආශ්‍රවය දෙන්නේ නැද්ද? මොකක්ද එතන තියෙන
සිද්ධිය කියලා පොඩ්ඩක් අපිට කියන්න ඔව් පුළුවන්ද? ඇත්තටම මේ මම හිතන්නේ ඔබතුමා අහන්නේ ඊටාමම ගැඹුරුම තැනක් විස්තර කරන්න තරම් ඒ කියන්නේ මෙහෙමයි ඇත්තටම මට හැකි පමණින් මේකට මට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපි ගුරුතුමාගෙන්ම අසා දැනගත යුතු කරුණක් කියලායි මට හිතෙන්නේ. නමුත් මේක පටිච්ච සමුප්පාදයේත් මම හිතන්නේ අපි විස්තර කරගත්තා යම් තාක් දුරකට. මොකද ප්‍රතිසන්දි සිත කියන්නේ යම් කිසි මේ ප්‍රතිස්ථාවක් දෙන. එහෙම නැත්නම් අපි කියනවා ඒ ජවනයක දැන් පෙර ජවනයේ අරමුණ අරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට පෙර ජවනයේ අරමුණ අරගෙන ප්‍රතිසන්දි විඥානේ බැස ගන්නවා. එතකොට ඒ අරමුණ ඒකේ පිහිටනවා. දැන් මම උදාහරණයක් විදිහට දුන්නොත් අපි එක සිතක් චුතිසිතේදී දැන් යා චුතිසිතට පෙර සිතේ ජවනයේ තියෙන සිත අපි කියමු ඒ ජවන කියලා කියන්නේ ඔය චිත්තාංග ඒ කියන්නේ සිතක චිත්ත වීතියක පවතින එක සිතක්. සිතක අරමුණ පළවෙනියම භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාර ওই විදිහට එනවනේ සිත ඒ චිත්ත වීතිය තුල ඒ එකම අරමුණ තමයි අරගෙන යන්නේ. එතකොට නමුත් ඒ අරමුණ ආවට වොත්තපණයෙන් පස්සේ කියන්නේ මනෝද්වාරයෙන් පස්සේ අර අපි කියනවනේ ප්‍රපංචකරණය කරනවා කියලා. දැන් සිතක ස්වභාවය තමයි අපි තියෙන ආශ්‍රව අණුව දැන් ඔබතුමා කියු විදිහට ආශ්‍රව අණුව තමයි මේ ජවනයේ සැකසෙන්නේ. දැන් කෙනෙකුට මේ ජවනයේ කුසල චේතනා පහළ වෙන්න පුළුවන්. තව කෙනෙකුට අකුසල චේතනා පහළ වෙන්න. තව කෙනෙකුට මේක උපේක්ඛා සහගත අව්‍යාකෘත මට්ටමේ ජවන් තියෙන. තව කෙනෙකුට ධානා මට්ටමට එන්න පුළුවන්. ඒතර මේ එකිනෙකට සිත හඳුර ගන්න නැතුව ඒ කියන්නේ සිතක චිත්ත වීතිය හඳුර ගන්න නැතුව අපිට ප්‍රතිසන්දිය ගැන කතා කරන්න බෑ. මොකද හේතුව දැන් අපි චුතියේදී අපි මරණාසන්න මොහොතේදී අපි හිතමු අපිට ආපු සිත සුගතිය දැන් ඉන්නවනේ අහේතු සුගතිය අහේතුක දුගතිය අහේතුක බෙදි හේතුක ත්‍රි හේතුක කියලා මේ ආකාර හතරක් තියෙනවනේ. එතකොට අපි හිතමු මෙයා මනුස්ස ලෝකයේ උපදින්න තියෙන ත්‍රි හේතුක පුද්ගලයෙක් කියලා. දැන් මෙයාට එන්නේ ඒ වගේ අවසාන සිතක්. ඒ සිත එනකොට ත්‍රි හේතුකයෙකුගේ එන්නේ ඥාන සංප්‍රයුක්ත අපි කියන උත්කෘෂ්ඨ මට්ටමේ නම් එයාට ඥාන සංප්‍රයුක්ත සිතක් හටගන්නේ. ඒතකොට ඥාන සංප්‍රයුක්ත සිතේ චිත්ත වීතියේ තියෙන නාම ධර්මතා හැටියට ගන්න චෛතසිකය මොනවද කියලා දැනගන්නත් ඕනේ. ඒතකොට ඒ අනුව පහළ වෙන්නේ කුසල සිතක් නම් ඒ කුසලයේ අරමුණු තමයි දැන් ජවනයේ අරමුණ වෙන්නේ. එහෙනම් මෙයා අනිවාර්යෙන් උපදින්නේ මේ අපි කියන සුගතියේ උපදින්නේ. ඒතකොට සුගතියේ මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ධාන මට්ටමක් තිබුණා නම් අන්න ඒ විදිහට උපදිනවා. දැන් අරූපා ධාන මට්ටමක් තිබුණා නම් අරූපාවචර එයාත් අනිවාර්යෙන් කාම ලෝකෙන් මිදිච්ච කෙනෙක්. ඒක නිසා එයාත් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ. ඒතකොට මේ බලන්න මේක වර්ගීකරණයක් වෙනවනේ ජවනයේදී. ජවනයේදී අපිට පැහැදිලි මේකෙදී අරමුණ අතන ජවණෙන් ඔත්තපණයෙන් පස්සේ මේ ජවණේ වෙනස් වෙනවා. ඒකත් තව ප්‍රබල වෙනවා. මොකද ජවන පහයි තියෙන චුතියේදී. නමුත් චුතියට පෙර ජවණේ කියලා කියන්නේ අවසාන ජවණේ. පස්වෙනි ජවණේ. ඒතකොට ඒ සිතේ ජවණේ කියන්නේ අර පෙර සිතේ ජවණේ නෙගන්නේ. ඒතකොට මේ ජවණේ ප්‍රබල ජවණයක්. ඒ කියන්නේ මේකේ ලොකු ශක්තියක් ඒ චේතනාව ජවණේම තමයි කර්මය කියන්නේ. ඒතකොට ඒ කර්මය ඊටාම ප්‍රබලයි. ඒ කියන්නේ නැවත ඊළඟ භවයකට ගිහිල්ලා ප්‍රතිෂ්ඨාවක් දෙන්න පුළුවන් ශක්තියක් මේ ජවනයේ තුල තියෙනවා. චුතියට එහෙම ශක්තියක් නැහැ. මොකද චුතිය කියන්නේ හරි දුර්වල සිතක්. මරණාසන්නයේදී කය දුර්වල වෙලා සිතත් දුර්වල වෙලා තියෙන. ඒතර චුතිය කියන්නේ තාම දුර්වල සිතක්. මෙයාට එහා පැත්තට යන තරම් ශක්තියක් නැහැ. අපි එහා පැත්තට යනවා කියන්නේ ප්‍රත්‍ය. හොඳේ මේක පටල ගන්න එපා. පුද්ගල භාවයෙන් ගන්න එපා. ඒතර මේ වගේ ප්‍රත්‍ය ශක්තියක් දෙන්න බෑ. අපි දන්නවනේ ඔය අන්‍යෂ්ටියක් තුළ වුණත් අණුවක හැසිරීම අණුව තමයි ඒ අණු විකර්ෂණය වෙන්නේ තාකර්ෂණය වෙන්නේ. අපි ගන්න මේ ලෝකේ අණුව. නමුත් ඊටත් වඩා ප්‍රබලයිනේ මේ ධර්මතාවය අපිට විද්‍යමාන නොවන දෙයක් අපි මේ කතා කරන්නේ. එතකොට අපි ඒ මට්ටමින් ගත්තොත් මේ උප්පත්ති භවයකට පවතින ආකාරයකට මේක සකස් කරන දේ තමයි භවාංග සිතෙන් කරන්නේ. ප්‍රතිසන්දියෙන් කරන්නේ නැවත උත්පාදනය කරන එක. එතකොට ප්‍රතිසන්දි විඥානය කියනකොට ඒ ප්‍රතිසන්දි විඥානය කියනකොටම කර්මජ රූප ටික හදාගෙන එයාව ප්‍රතිෂ්ඨා කරගෙන විපාක ප්‍රත්‍ය සහජාත අන්‍යමන්‍ය ඔය ආහාර ඉන්ද්‍රිය ඔය කියන ප්‍රත්‍ය ඔක්කොම වස්සගෙන තමයි ප්‍රතිසන්දි විඥානේ බහින්නේ. ඉතින් ප්‍රතිසන්දි විඥානේ බැස්සහ විතර නෙමෙයි එයා ඉන්න ඇතුලේ ඉන්න නාම ධර්මතා එක්කත් මෙයා පැටලෙනවා. ඒක නාම විතරකුත් නෙමෙයි රූපත් එක්ක පැටලෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සියුම් අවස්ථාව දැක ගන්න අර බටමිටි දෙකක කතාව මතක ඇති මම හිතන්නේ මේ සූත්‍ර පිටකයේ තියෙන්නේ. ඒ විදිහට එකක් වැටුනොත් විඥාණයට පිහිටන්න බෑ. නාමයයි රූපයයි එකට තියෙන්නේ. නාමය කියන බටමිටිය වැටුනොත් රූපේ පිහිටන්න බැතර විඥානයේ ප්‍රතිස්ථාවක් නැති වෙනවා. ඕක තමයි අපි කියන්නේ මේ රහතන් වහන්සේලාට. මේ විදිහට විඥානයේ පිහිටන්න බෑ. ඒතකොට නැවත ගිහිලා භවයකට උපදින්න බෑ. ඕක ඔන්න ඔය විදිහට දැක ගන්නවා මිසක් මේකේ අර අපිට ඇත්තටම එකිනෙකට ප්‍රත්‍ය විස්තර කරලා දෙන්න තරම් මම ඇත්තටම දක්ෂ නෑ කියන එකයි මම දකින්නේ. මම හිතන්නේ මගේ උත්තරේ ප්‍රේමලාල් මහත්තයාට ප්‍රමාණවත් ඇති කියන එක. ඊට පස්සේ
බොහොම ප්‍රමාණවත් බොහොම පින් අමරමාත්මී. අනිත් එක මේ ප්‍රේමලාල් මහත්මයා ඇහුවානේ අර ආශ්‍රව තියෙනවද කියලා. ඒ ඇත්තටම ආශ්‍රව එතනදී කියන්නේ අනුශය වශයෙන් තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඇක්ටිවේටඩ් නෑ. තේරෙනවද? ඒ කියන්නේ අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ආශ්‍රව අරමුණු ගන්නකොට ඇක්ටිවේට් වෙනවනේ. මෙතනදී ආශ්‍රව කියන දේ ආශ්‍රව ඒ කියන්නේ කෙලෙස් ගන්න සුදුසු මට්ටමේ තියෙනවා. නමුත් ඒක අනුශය එතන කෙලෙස් නෑ. නමුත් අර අනුශය වශයෙන් තියෙනවායි කියලා තමයි කියන්නේ. හරි බොහොම පින් සන්තමාත්. බොහොමත්ම පින් අමරමිස් මං හිතන්නේ මම හුඟක් දවස්වලට අමරමිස්ට කිසිම සූදානමක් නැතුව මේ ආරාධනා කරනවා. මං හිතන්නේ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඔබතුමිය අපිට කොයි පැත්තෙන් ඇහුවා වුණත් අපිට යම් දෙයක් කියා දීමේ හැකියාව තියෙන කිය විශ්වාසයෙන් හින්දා තමයි ඒක සිද්ධ වෙන්නේ. බොහොම පින් මං හිතන්නේ විශාල දැනුම් සම්භාරයක් අපිට දුන්නා. මං කැමති අපි ප්‍රායෝගික පැත්ත කතා කරන්න ඉස්සෙල්ලා තව යමක් ඒ ගැන ප්‍රකාශ කරන්න තියෙනවද කියලා අහන්න අපේ සුරත් මහත්මයාගෙන්. අමරා මහත්මියගේ දේක තව එකතු කරන්න ඕ වෙන යම් පැතිකඩකින් දකින්න පුළුවන් දෙයක් කියලා. තෙරුවන් සරණයි. මම හිතන්නේ අමරා මහත්මියගේ කතාවට අලුතෙන් අපේ සාකච්ඡාවට ප්‍රමාණවත් උපරිම මට්ටමින් අමරා මහත්මිය කරුණු ඉදිරිපත් කරා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අභිධර්ම මට්ටමින් මේ සාකච්ඡාවට ඊට එහා කරුණු දැනට දැක්වන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. නමුත් මගේ පැත්තෙන් මම කරුණු දක්වන්න කැමති කොහොමද දැන් මේ හිත කියන එක මට ක්‍රමයෙන් අවබෝධ වෙච්ච හැටි මම පොඩ්ඩක් කියන්න කැමති. දැන් මම ගත්තොත් දැන් අපි පුංචි කාලේ අපිට කිසිම හැඟීමක් නැහැ දැන් ওই හිතක් කියන එකක් ගැන. අපිට දැන් මම කල්පනා කරොත් මේ අපි හැමදේම නිකන් පොඩි කාලේදී ගන්නෙ නිකන් දල මට්ටමකින්. එතකොට අපිට දුකක් දැනුණත් ඒක ඇඟට හරියම දැනෙනවා. ඒ කියන්නේ හිතකට වඩා තියෙන්නේ එහෙම එකක්. ඊට පස්සේ මේ දැන් ටිකක් අපි වැඩෙනකොට තමයි ඔන්න මේ ශරීරයයි සිතයි කියලා දෙකක් තියෙනවායි කියලා ටිකක් එහෙම වැටහීමක් තියෙනවා. ඒක අපි දැනුම ලබා ගන්නකොටත් එහෙම වෙන්න ඇති. ඉතින් මේ මම මේ එතකොට දැන් සිත කියලා ගත්තාම දැන් අපිට කායික වේදනා දැනෙනවා. එතකොට මේ කායික වේදනාව වලට වඩා මේ හිතට දැනෙන වේදනාව වැඩි කියලා තේරෙන්න තවත් කාලයක් ගියා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට අපිට ඒ හිතේ තියෙන හිතට යම්කිසි දෙයක් දැනුණාම හිත බර වෙනවා. අපි ප්‍රීතිමත් වෙනකොට හිත සැහැල්ලු වෙනවා. අන්න ඒ වගේ දේවල් තව කාලයක් ගිහිල්ලා අපි වැඩෙනකොට ඒ විදියට තේරුණා ඒ හිත ගැන. නමුත් මේ හිත ගැන මෙහෙම අවබෝධයක් ලොකුවට තිබ්බේ නැහැ. විශේෂයෙන් හිතන් හිටියේ මේ දැන් ඉගෙන ගන්නකොට අපි හිතන් හිටියේ දැන් මේ මොලේ වැඩ කරනවනේ මොලේට සම්බන්ධ දෙයක් තමයි කියලා තමයි හිතන් හිටියේ. දැන් ඉතින් අපි දැන් සාමාන්‍ය පෙළට සාමාන්‍ය මට්ටමින් කරලා උසස් පෙළටත් අපි විද්‍යාව කරාම එතනදිත් අපි ඉගෙන ගත්තේ මේ අර බාහිර දැනුමත් එකතු කරගන්නකොට ඒ කාලේ තිබ්බ විදුසර වගේ සංග්‍රහවලින් හිත කියන එක මේ අර්ථ දක්වලා තිබ්බේ මම හිතන්නේ අදත් තියෙන්නේ ඒ විදිහ අර්ථ නිරූපණයක් තමයි විද්‍යාත්මක මට්ටමින් මේ මොලේ තියෙන මේ නියුරෝන සෛලවල හැදෙන යම්කිසි රසායන ද්‍රව්‍යවල ක්‍රියාවලියක් අර රසායනික ප්‍රතික්‍රියාවක් වගේ භෞතික මට්ටමකින් තමයි මේ හිත කියන එක මේ විද්‍යාත්මක ලෝකයේ දැනට ලෝකයේ ඉන්න මේ විද්‍යාත්මක ඒ පිරිස විශ්වාස කරන්නේ ඒ විදිහට. ඉතින් ඒක තමයි සාමාන්‍ය මිනිස්සු අතරෙත් හිත ගැන තියෙන අදහස. නමුත් මේ පෙරදිග දර්ශනයේ බෞද්ධ දර්ශනයේ වගේ පැත්තකට ගියාම මේ හිතට මේ භෞතික සීමාවට එහා ගියපු දෙයකින් අපි හිත දක්වලා තියෙනවා. දැන් අපි ගිය සතියේ අර සාකච්ඡා කරා අපි කිව්වා රූප පරමාර්ථ ධර්ම ස්වභාවය තමයි මේ ලෝකේ භෞතික වශයෙන් දකින ස්වභාවය.
එතකොට ඊට අමතරව අර චිත්ත චෛතසික විදියට තවත් භෞතික තත්වයට කොහෙත්ම අහුවෙන්නේ නැති දෙයක් කතා කරලා තියෙනවා බෞද්ධ දර්ශනය තුල. අන්න ඒක තමයි ඒ කියන්නේ ඒක මොනම විදියකින්වත් අපිට මේක උපකරණ වලට ඒ විදිය දෙයකට අහු කරගන්න බෑ නමුත් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ එතකොට මේක අපිට හිතා ගන්න බැරි ස්වභාවයකින් තමයි එන්නේ. නමුත් අපි ඒක ධාර්මිකව තේරුම් ගත්තා ඊට පස්සේ. නමුත් දැන් මුල් කාලේ ගත්තොත් දැන් හිතන් හිටියේ අරම මේ රසායනික මේ ප්‍රතික්‍රියාවක විදිහට තමයි මේක වෙන්නේ කියලා. ඉතින් දැන් අපි තව ගත්තොත් එහෙම මේ දැන් දහම අධ්‍යයනය කරනකොට ඒත් මම හිතුවේ අපි වස්තු රූපය ගැන එහෙම අදහසක් තිබුණේ නැහැ මේ දහම් පාසලේ ඒකේ මොකද අභිධර්මයේ එච්චර අපි ගැඹුරට ගිහිල්ලා නැති නිසා. ඉතින් ඊට පස්සේ අපි ගත්තාම දැන් අධ්‍යයනය ඉදිරියට කරන් යද්දි තමයි පැහැදිලි වුණේ මේ අර විදිහ භෞතිකත්වයට කොහෙත්ම අදාළ නැති නමුත් මේ සත්වයා ඇසුරු කරගෙන අර වස්තු රූපේ සහිතව හෝ රහිතව එහෙම නැත්නම් මේ දෙකම ඇසුරු කරගෙන ඒ කියන්නේ ඒක දෙවිදියටම හෝ කියන තුන් ආකාරයෙන්ම මේ පහළ වෙන යම් ධර්මතා ස්වභාවයක් තියෙනවා. ඒක මේ විදියට පහළ වෙනවායි කියන කාරණය අපි ඉන්පස්සෙ තේරුම් ගත්තා. ඉතින් හිතේ හැසිරීම ගැන කතා කරෝතින් රූප ධර්මතාත් ඔක්කොම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවායි කියන තැනින්. ඒ කියන්නේ පරම්පරා විදිහට පවතිනවායි කියන තැනින් පරමාර්ථ ධර්ම ස්වභාවය චිත්ත චෛතසික නැත්නම් හිත පැත්තට ගත්තත් මේ නාම ධර්ම වලට ගත්තත් අන්නේ කියපු පරම්පරා ස්වභාවයම තියෙනවා. ඉතින් මේක අපිට හිතාගන්න එකපාරට මුලදී ටිකක් අමාරු දෙයක්. එතකොට අපි මේක තේරුම් ගන්න අපි හිතේ මනසේ හදාගන්න ඕනේ යම්කිසි ආකෘතියක් රූප පැත්තට බර කරලා. එතකොට මම කරේ දැන් හිතේ කියලා ගෝලයක් වගේ සටහනක් ඇඳලා මේ එක හිතක්. මේ හිත ඇති වෙලා පැවතිලා නැති වුනහම තව හිතක් පහළ වෙනවා. ඒක කලින් හිත දැන්නේ දැන් මේ අලුතෙන් වර්තමාන හිත තියෙන්නේ. ඊළඟට ඒ හිතත් නැති වෙලා ඊළඟ හිතක් පහළ වුණා. ඒ විදිහට අපි කල්පනා කරාම ඔන්න මේ හිත පහළ වෙන ස්වභාවය ගැන ඔන්න අදහසක් ඇති වෙනවා ඊට පස්සේ මේ අභිධර්මයේ තුල. ඊට පස්සේ අපිට ඔන්න මේක පරම්පරාවක් විදිහට පවතිනවායි කියන එක ගැන එතකොට අදහසක් එනවා. ඊට පස්සේ මේ හිත මෙහෙම එක හිතක් පවතිනකොට ඒ හිතත් එක්කම නාම තවත් ධර්මතා සමූහයක් චෛතසික නොඑක් විදිහට පහළ වෙනවයි කියන තැනින් මෙතන ඒ ධර්මතා පොකුරක් පහළවීමක් විදිහට ඔන්න ඊට පස්සේ තේරුම් ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් මේ හිත ඒ ධර්මතා චෛතසික ඒවා එකතු වෙලා එක එක ආකාරයට හැදෙනවා වගේ. අර රූප ලෝකේ නැත්නම් භෞතික ලෝකේ අපි ගත්තොත් අර නොඑක් ආකාරයට අණු සංයෝජනය වෙලා සමීප පරමාණු අණු අයන සංයෝජනය වෙලා සංයෝග අණු හැදෙනවා වගේ අපිට මේ නාම පැත්තට ගිහිල්ලා මෙතන භෞතික ස්වභාවයන් නැති වුණත් අපිට ඒ විදිහ දෙයක් මෙතන වෙනවයි කියලා හිතා ගන්න පුළුවන් මේ නොඑක ආකාරයට. එතකොට එහෙම හැදෙන සිත් 89ක් තියෙනවා. ඒ සිත් 89 දීර්ඝ ක්‍රමෙන් තව 121ක් විදියට අපිට දැක ගන්න පුළුවන්. අභිධර්මයේ තුල උගන්වනවා. ඒ වගේම මේ ඒ විදිහට මේ ඇති වෙන සිත් ස්වභාවය ගත්තාම මේ සිත් වලින් නොඑක ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් කියන එකත් ඊට පස්සේ අපිට ක්‍රමයෙන් පැහැදිලි වුණා. එතකොට ගත්තොත් එහෙම ලෞකික මට්ටමින් ඒ කියන්නේ මේ අවබෝධය අර සම්පූර්ණ යථාභූත අවබෝධයෙන් තොරව යම් ප්‍රමාණයකට පහළ වෙන සිත් ලෞකික සිත් විදියටත් අවබෝධයෙන් පහළ වෙන සිත් ලෝකෝත්තර සිත් විදියටත් දැකගත්තා. ඊට පස්සේ මේ සිත් පහළ වෙන්න පුළුවන් ලෞකික සිත් ගත්තාම සහ ලෝකෝත්තර සිත් ගත්තාම ඒවා නැවත අකුසල් කුසල් අව්‍යාකෘත විදියට වර්ග කරන්න ඊළඟට නැවත සිත් තවත් විදියකට ගත්තොත් එහෙම හේතු මේ චෛතසික විදියට හේතු දක්වන සිත් ඊළඟට හේතු නැතුව පහළ වෙන හේතුක සිත්
මේ විදිහට දකින්න ඊළඟට මේ භූමිය අනුව මේ සිත් පහළ වෙන විදිහ දැක ගන්න මේ සියල්ල අභිධර්මයේ තුල ඉදිරියේදී ක්‍රමක්‍රමෙන් වැටහුණා. ඉතින් අපිට ඉදිරියේදී වෙන්නේ අපි මේ එක එක විදිහට පහළ වෙන සිත් ගුරුතුමා විසින් වගුවකට අරන් තියෙනවා චිත්ත චෛතසික වගුව කියලා. අන්නේ වගුව සම්පූර්ණ කරගන්නකම් ගුරුතුමා අපට උගන්වාවි ඉදිරියේදී වෙන වෙනම මේ චිත්තය ඒකට චෛතසික එකතු වෙලා හැදෙන සිත් මොනවද, ඒවා පහළ වෙන භූමි මොනවද, ඒ පහළ වෙන්න පුළුවන් පුද්ගලයෝ කවුද, ඒ විදිහට ඒ සිත් විදිහට තුන් කාලයේම මේ ලෝක ධාතුව ඇතුලේ පහළ වෙන්න පුළුවන් සියලුම සිත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනය අනුව මනාව වර්ග කරලා ගලපලා ගුරුතුමා ඒක chart එකක් සම්පූර්ණ කරමින් යමින් තමයි මේ පාඩම ඉදිරියට යන්නේ. ඉතින් අන්නේ chart එක සම්පූර්ණ වෙන මට්ටමට අපි ගිහාම අපිට මේ හිත් ගැන සෑහෙන්න දැනගත යුතු දේවල් ඔක්කොම වගේ අපි දැනගෙන තියේවි. ඉතින් ඒ නිසා හැම දිනාටම මම ගෞරවයෙන් මතක් කරනවා අපි මේ අභිධර්ම පාඩමේ දිගටම රැඳී ඉන්න සෙනසුරාදා ගුරුතුමාගේ පාඩමේ ඒක අපේ ජීවිතේට මහත්ඵල මහානිසංස වෙයි ඒකාන්තයෙන්ම. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං සර් මහත්මයා. මම හිතන්නේ වෛද්‍යතුමනි කියන්න. මම තව පොඩි අපේ ඉන්න අනිත් කල්යාණ මිත්‍රයන්ගෙනුත් අපි අහපු ප්‍රශ්නයක් විදිහට පොඩ්ඩක් මම අහන්නම්. දැන් අපි භවාංග සිත්, ප්‍රතිසන්දි සිත් සහ චුති සිත් කියලා අපි සිත් වර්ග කීපයකට වෙන් කරගත්තානේ. එතකොට මේ තුනෙන් අපි අහමු බලන්න. එතකොට මේක මම කියන්නේ සිත වෙන පැත්තකට තව යනවා මේක තව පැහැදිලි කරගන්න. දැන් චක්කු විඥාන සිත කියනකොට එහෙම නැත්නම් අපි කියමු මේ චක්කු ద్వාරික සිතක් කියනකොට මේ සිත අයිති වෙන්නේ මේ මොන සිත් ගොඩකටද? ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතක්ද, ඒක භවාංග සිතක්ද, එහෙම නැත්නම් චුති සිතට ආරමුණු වෙන දෙයක්ද කියන එක අපි කෙනෙක්ගෙන් අහුවොත් කොහොමද ඒකට පිළිතුරු ලැබෙන්නේ? කායෙන් හරි කවුරු හරි විස්තර කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මම කියන්න මට තේරෙන විදිහට දැන් ඒක භවාංග සිතක්වත් චුති සිතක්වත් ප්‍රතිසන්ද සිතක්වත් විදිහට ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක භවාංග චිත්තයෙන් නැගින්නා වූ දෙයක්. අර ගුරුතුමා කියපු විදිහට හැමලේම භවාංග සිත්තේ හෙලවිලා තමයි අනික් චිත්තයන් පටන් ගන්න. ඉතින් මම තේරුම්ගෙන තියෙන විදිහට ඒකෙන් නැගින්නා වූ දෙයක් තමයි චක්කු විඥානය කියලා තමයි මට තේරෙන්නේ. සාදු බොහොම පැහැදිලි. මම හිතන්නේ ඔබතුමා බොහොම පැහැදිලිව තේරුම් අරන් තියෙනවා. මේකට ඇත්තටම වීති සිත් කියලා කියන්නේ. ඒවත් මම නිකන් මතක් කරන්න කිව්වේ. මේ මම හිතන්නේ ඔබතුමා හරියටම හරි. මොකද ගුරුතුමාගේ මේ දැක්ම තුලින් මම හිතන්නේ නිවැරදිවම මේ දේ ග්‍රහණය කරගෙන තියෙනවා. සාදු සාදු. අමර මහත්මිය මට පොඩ්ඩක් අහන්න පුළුවන්ද? ඒක විපාක සිතක් විදියට නේද එන්නේ? එතකොට ඒ කියන්නේ භවාංග සිත ප්‍රත්‍ය වෙලා වගේද? නේද එහෙම. ඒක විපාක දැන් චක්කු විඥානය වගේ චක්කු විඥානය ඇත්තටම විපාක සිතක් නේද? ඔව් නෑ ඒක තමයි මට අනේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. නෑ මෙහෙමයි දැන් කෙනෙක් ඉපදෙනවනේ. ඉපදුනහම එයා ඉපදිච්ච භූමියට අනුරූපව එයාට ලැබෙන සියලුම පංචේන්ද්‍රයන්ට ලැබෙන සියලු දේ එයාට විපාක මට්ටමේ තමයි තියෙන්නේ. හරි. නමුත් ඒ අරමුණු වල තියෙනවා ඉෂ්ට අනිෂ්ට කියලා ભેදයක්. ඒක අපිට කියන්න බෑ කොහොමද කියලා. ඒක මේ බුදු කෙනෙකුට තමයි ඒක කියන්න පුළුවන්. විපාක විදිහට ලැබෙන හැමදේම වළක්වන්න බෑ. ඒක ලැබෙන එක ලැබෙනවා. නමුත් ඒ අරමුණු වලට ඒ පුද්ගලයා හෝ ඒ සත්වයා ප්‍රතිචාර දක්වන විදිය එයා අර අරමුණු වල මේ ඒ ඉෂ්ඨානිෂ්ඨ ભેදයෙන් එයා ඒකට ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි එයාට ඒ අරමුණ එයා ඒ කියන්නේ දැන් එයාට එකෙන් යහපතක්ද අයහපතක්ද වෙන්නේ කියන කාරණේ සකස් වෙන්නේ ගැටෙන්නේද නේද? අරමුණට ගැටෙන්නේද ඇලෙන්නේද නැත්නම් ඒ දෙකෙන් තොරව තමයි විදර්ශනා කරනවද කියන එක බලන්නේ ඒකෙන්. අන්නේ ඒකෙන්. ඒක නිසා දැන් අපිට මේක දැන් අපි උදාහරණයක් විදියට අපි හිතමු
මේ යම්කිසි අවබෝධයට පත්වෙච්ච පුද්ගලයෙක් යම්කිසි දෙයක් නිසා එයා අපි හිතමු එයාට හිරේ යන්න වෙනවා. ඒ වගේ දෙයක් වුණා. නමුත් එතකොට එයාට එතෙන්දී ලැබෙන විදිහට ඒවා විපාකානුව සකස් වෙන්නේ පෙර යම්කිසි අකුසලයක හේතුවක් නිසා තමයි. නමුත් දැන් එයා එතන හිටියත් ඒ අප්‍රසන්න පරිසරයක හිටියත් එයා ඒ තියෙන පරිසරයේ එයාට ලැබෙන විපාක විදියට ලැබෙන දේවල් එයා අර ඇලීම ගැටීම තුලින් ඒක නැති කිරීම තුලින් ඒක අඩු කිරීම තුලින් එයා ඒ හැම එකක්ම එයාට කුසල් කිරීම බවට හැරවීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒක තමයි අපි ඇති කරගන්න ඕන කාරණේ. එහෙම නැත්නම් ඒ හැකියාව නැත්නම් ඉෂ්ඨාරමුණු ජීවිතයට ලැබුණත් අපි ඒකෙන් අකුසල් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට යම් කිසි මිසදිටුවෙකුට බුදුරජාණන් වහන්සේ දැකීමෙන් එයාට ඒකාන්ත ඉෂ්ඨාරමුණක් දැක්කේ. නමුත් එයාගේ තිබිච්ච මෝහය නිසා එයා බුදුරජාණන් වහන්සේට පරිභව කළා හරි නැත්නම් ද්වේෂයෙන් හිතලා හරි අකුසලයක් කරගන්න. නමුත් අර වගේ මේක ගැන අවබෝධය තියෙන කෙනෙකුට ලැබෙන අරමුණ මොකක් වුණත් එයාට පුළුවන් ඒ හැම එකකින්ම කුසල අරමුණක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේකෙන් ගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි කියලා ඒක. ඒ නිසා විපාක ගැන එච්චර අපිට මම හිතන්නේ අවධානයක් දෙන්න අවශ්‍ය නැහැ මේ බෞද්ධ දර්ශනය දැනගන්න කොට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම හිතන්නේ එතුමිය අහපු තව අනික් ප්‍රශ්නයක් තමයි භවාංග චිත්තේ ප්‍රත්‍යක් තියනවාද කියලා ඒගොල්ලෝ. මම හිතන්නේ තියෙනව නේද හැම සිතටම ඉතිසලා සිතේ. මෙහෙමයි දැන් අර ප්‍රේමලාල් මහත්මයා මුලින්ම අහපු ප්‍රශ්නයට සමාන්තරව තමයි මේ කතාව ඇත්තට මේ සාකච්ඡාව යන්නේ. මොකද මේක ගොඩාක් පැහැදිලි වුණොත් එතුමාට තවත් මේක පැහැදිලි වෙයි කියලා හිතලයි මම මේ ප්‍රශ්නේ යොමු කරේ. මොකද මෙතන භවාංග සිත කියන එක නැත්තම් අපි පටලවගෙන තියෙන ප්‍රතිසන්දි සිත කියන්නේම ඇත්තටම අර මරණයේ පස්සේ ඊළඟ භවයේදී කියන්නේ නැවත හටගනිද්දී ඇතිවන පළවෙනි සිත. එතකොට ඒකත් භවාංග සිතක්මයි. නමුත් ඒක ඒ ප්‍රතිසන්දි කෘත්‍ය කරලා ගියාට දෙවනියට හටගන්නේ ප්‍රතිසන්දි සිත වගේම සිතක්. ඒකට කියනවා භවාංග සිත. හැබැයි ඒකෙන් යම් වෙනසක් කරන්න පුළුවන්. මොකද ඒකට අරමුණු අරගෙන ඒ අරමුණ අනුව ඒ චිත්ත වීතිය හරවන්න පුළුවන්. ඕක තමයි වීති සිත් කියන්නේ. දැන් අපිට ඉපදුන සත්‍යය ගැන බලන්නේ නැතුව අපි චුට්ටක් මෝරපු සතෙක් ගැන බැලුවොත් ඇහැට රූපේ ආවට පස්සේ මේ රූපේ අර කිව්වේ දිත්තේ මත්තන් කියලා ගන්නවා නම් මේක අකුසල කුසල් විදිහට හැරෙන්නේ නැහැ. ඒක අව්‍යාකෘත මට්ටමේ විපාකේ විදිහට දැකලා ඉවර වෙනවා. නමුත් මේ ඇසේගත් අරමුණ අපි දකින්නේ සත්පුද්ගල සංඥාවෙන් නම් අපිට එතනදී අපි ගාව තියෙන ආශ්‍රව නැගෑවිලා මේක කුසලයක්ද අකුසලයක්ද කියලා දකින්න පවා ඒකත් ආශ්‍රව මට්ටමන්නේ අනුශේ විදිහට හරි යෙදිලා අපි මේක කුසල් සිතකට හරවනවා. ඒතකොට කුසලයක් කරත් විදර්ශනාවේදී කුසලයේ අකුසලයේ කියන කතා කරන්න බෑ. මොකද විදර්ශනා චිත්තය කියන්නේ අර කුසල් අකුසල් කියන ස්වභාවයෙන් නැතුව මේ ඇත්ත ඇතිසැටියෙන් දකින පරමාර්ථය ඇතිසැටියෙන් දකින ස්වභාවය. දැන් අපි මේ දැකගෙන යන්නේ මාර්ගයට. පටිසෝතගාමී මාර්ගයේදී තියෙන්නේ මෙන්න මේ දර්ශනීය දකින ස්වභාවය. එතකොට අර අලුත් වෙන අරමුණු ගන්නා වීති සිත් වලට පහළ වෙන භවාංග සිතේ පරම්පරාවේ අවසාන සිත උනත් ඒක හැරෙන්නේ නැතුව ඒ හැරෙන්නොදී මේක ඇත්ත ඇති සැටියෙන් දෙක මොක බොහොම සියුම් අවස්ථාවක්. නමුත් පළවෙනි සිතෙන්ම අපිට මේක දකින්න බෑ. සිත් හතරක් ගියාට පස්සේ තමයි අඩුතරමේ මලක් කියලා හඳුනගන්නේ. ඕවට අපි කියනවා තව ඉදිරියේදී විස්තර කරලා චිත්ත වීතිය කරනකොට ඒ මල හඳුනගත වෙනකොට තමයි අපිට මේකට ආශ්‍රව නැගෙන්නේ. මල කියලා හඳුනන තැනදිමනේ ආශ්‍රව ටික ගොනු වෙලා මේ අතීත නාමගොත්තයත් එකතු වෙලානේ මේකට මල කියලා ප්‍රඥප්තිය යෙදෙන්නේ. මෙතනින් එහාට අපි ආශ්‍රව ඔක්කොම පදාගෙන එනවා. නමුත් මේක දර්ශනය අපි නිවැරදිව නුවණින් දැක්කොත් යෝනිසෝ මනසිකාරය මෙතනට යෙදෙව්වොත් මෙතන මල හැටියට දකින්නවා නෙමෙයි මෙතන වර්ණ රූපයක් කියලා ගන්නවා. එතනදී අපිට අර ආශ්‍රව නිසා භවය හට ගැනීමත් ජාති ජරා මරණ කියන පටිච්චසමුපාදයේ දෙන ඒ ගැඹුරට යන්නේ මේක ඇත්තටම පච්චුප්පන්න මොහොතක් පටිච්ච සමුප්පන්න ධර්මයක්. මේක උත්පාදති තිබංග අවස්ථාවක් සිතේ තියෙන ෂණ කියන අවස්ථාව ඔන්න ඔය විදිහට දකිනකොට අරකේ තියෙන අර මේ ප්‍රපංචකරණේ නවතිනවා. ඔය තැනම තමයි මම අර කිව්වේ මේ වීති සිත්වලට බහිනකොට තමයි අපි ඔය කුසල අකුසල් මට්ටම යන්නේ. නමුත් ධාන වීති කියලා තියෙනවා. ඒතර ධාන වීති කියන්නේ කුසල සිත් ආකාරයෙන් ගැවිලා සෝහන් මාර්ගඵල වීති මේ විදිහටත් තියෙනවා. එතකොට බලන්න මේ සිත ගොඩාක් ගැඹුරුයි. දැන් අපි අරහත් මොහොතේදී පවා චිත්ත වීතියක හරහා යන්නේ. මොකද ඒකත් අපි ඔය තියෙනවා මේ තව ඉදිරියේදී ඒව යනවා සිත කොයි විදිහටද මේ ධාන සිත් වලට කැඩිලා යන්නේ. ඊළඟට මේව සෝහන් මාර්ග සිත කොයි විදිහටද සෝහන් ඵල සිත කොයි
කොයි විදිහද කියලා මේක ඇත්තටම සියුම් අවස්ථාවක්. ඉතින් මේක තවදුරටත් මම හිතන්නේ මේ අපේ ප්‍රශ්නය අහපු ගැටලු තිබුණු දෙන්නටම විසඳෙන්න ඇති කියලා හිතනවා. මගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ගැන තව එකක් මම අහන්නද උත්තර මහත්මිය අහනවාද ඉස්සෙල්ලා ඔය අහන්න. නෑ මේ අහන්න මහත්මයා. ඔව් දැන් අමරමිස් කිව්වා ඒ භවංග සිතෙන් තමයි යොමු කරන්නේ කියලා. ඒ කියන්නේ ඇත්තටම චිත්ත වීතිය යොමු කරනවා කියන්නේ එතකොට ඕල්රෙඩි මේ තීරණය කරලා ඉවරයි මේක කොහාටද හැරෙන්නේ කියලා. ඒතකොට චිත්ත වීතියේදී හැරෙන විදියක් නැද්ද? නෑ එහෙම දෙයක් නෙවෙයි මෙතන භවාංග සිත කියන්නේ අපි අර අතීත අරමුණු අරගෙන දිගින් දිගටම උපදින සිතනේ. ඒක සම්පූර්ණයෙන්ම අර අවිද්‍යාවයි තණ්හාවයි යෙදිලා තියෙනවා නම් මේ භවයේ අවසාන වෙනතුරු මේ සිත යනවා. ඒ සිත නැති වෙන්නේ අවසාන අර අපි කියන්නේ මේ ෂණික මරණයයි ඊට පස්සේ අර අපි කිව්වේ එතන මේ පරිච්ඡේදක ඒ විදිහට මරණය අවස්ථාවේ මේ ෂණික මරණය කියන්නේ මේ සිතේ බිඳීම. නමුත් අර නැවත උප්පත්තියට නොයීම තමයි දැන් අරහත් චිත්තේදී වෙන්නේ. නැවත උප්පත්තියට එන්න ඒ කියන්නේ ප්‍රතිසන්දියක් හට ගන්න තරම් මේ හේතු යෙදෙන්නේ නැහැ. එතකොට මෙතනදී බලන්න ඕන භවාංගයේ සිත කියලා කියන්නේ අරමුණක් යම් අරමුණක් තියෙනවා මේකට. නමුත් මේ අරමුණට දැන් මේ අරමුණ යෙදුනේ අර අතීත ජවනයේ අරමුණනේ තියෙන්නේ. හැබැයි අපි මේ අරමුණම දිගටම තියාගෙන ගියා නම් අපිට කර්ම කෙරෙන්නේ නැහැ නේ. නම් ඒ අතීත අරමුණම නේ ඊළඟ භවයට යන්නේ. ඇයි කර්ම කෙරෙන්නේ කියන තැන ගත්තොත් මේක වීතියකට හැරෙන නිසා. ඒ කියන්නේ භවාංග චිත්තය කැඩිලා ගිහිල්ලා නවසිතක් හට ගන්නවා. මේක තමයි අපි කියන්නේ අසකන්නාස දිව ශරීරයෙන් එනවා නම් පංචද්වාරා වර්ජන සිත කියන්නේ. එතකොට ඇහෙන් එනවා නම් ඒකට කියනවා චක්කු විඤ්ඤාණ සිත කියලා. සෝත විඤ්ඤාණ සිත. මේවා ඇතුලේ තියෙන මේ හිත වීතිය ඇතුලේ යෙදෙනවා මේ සිත්. එතකොට මේ සිතෙන් අරගන්න අරමුණ අර තියෙන ඇත්ත රූපයේ දකින්න ස්වභාවය නෙමෙයි. ඒක තව ප්‍රපංචකරණය වෙලා අපිට එතනින් තමයි කුසල අකුසල් කියලා. ඒ අවසාන සිතේදී තමයි ජවනය කියලා ප්‍රබල වෙන්නේ. මේ ජවනය තමයි කර්මයක් කරන්නේ. එතකොට මේ ජවනය අර චක්කු විඤ්ඤාණ සිතට අදාළවත් කර්ම කරනවා. චක්කු විඤ්ඤාණ සිත විදියට දැක්කනම් කර්මය යෙදෙන්නේ නැහැ. ඒක ඉතින් චිත්ත වීතියක් ඉගෙන ගන්න නැතුව ඒක තවදුරටත් ගැඹුරින් තේරුම් ගන්න අමාරු වෙනවා. මං අර කිව්වේ ඇත්තටම භවාංග සිත පවතින වෙලාවට තියෙන්නේ අර පරණ ඒ ගත්ත අතීත අරමුණ. නමුත් ඒක සෙලවිලා තමයි නැවත අපි මේ ප්‍රපංචකරණයට යන්නේ කියන එක. එතකොට අමරමිස් දැන් එතකොට චිත්ත වීතියකදී හැමලේම ජවන් සිත ඇති වෙනවා. ඒ ජවන් සිත් හින්දා තමයි අපේ කර්මය සිද්ධ වෙන්නේ. නෑ. ඔව් ජවන් සිත් හින්දා තමයි කර්මය වෙන්නේ. මොකද ඕක වොත්තපණයෙන් පස්සේ ඇත්තටම මේ ජවන් සිත් මේ හට ගන්නවනේ. ජවන් සිත් 7ක් හට ගන්නවනේ. මේ ජවන් සිත් 7 අවසාන ජවනේ කියන්නේ ප්‍රබල වෙනවා එන්නේ. දැන් අපි ගත්තොත් රූපේ නම් බිඳි බිඳි යනවනේ. රූපේ කැඩි කැඩි යනකොට රූපේ දුර්වල වෙනවා. නම් සිත ඒට විරුද්ධව නැගෙනවා. සිත කියන්නේ තව තව ප්‍රබල වෙනවා. ඒතර අවසාන ජවතෙන් එනකොට අපිට දැන් අපි සතා දැකලා අපි ගාව සිත් හට ගන්නවා. සතා මරණ චේතනාව වෙනවා. ඒ චේතනාව අනුව කර්මය කරනවා කියලා බලන්න. එතකොට අර කර්මපතේටම ගිහිල්ලානේ. අන්න ඒ වගේ තමයි සිතකට පස්සේ ඊළඟ සිතත් අර අරමුණේම එල්ලෙනවා. භවාංගයට යන්නේ නැතුව අර චිත්ත වීතියෙන් ආපු අරමුණටම ඊළඟ සිත් එක එල්ලෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. භවාංගයේ ආපු අරමුණ ගන්නවා නම් අපි කෙලින්ම නින්දට යයි. වැඩිම වුණොත්. ඉතින් අර අරමුණේ වෙල්ලෙන හින්දා දිගින් දිගටම අපිට කර්මය කෙරෙලා ඉවර වෙනකම්ම අපේ තුල ඔය පිළීම කියන ලක්ෂණය උතන තමයි මතුවෙන්නේ. පිළීමෙන් නිදහස් වීම අවස්ථාවයි. දැන් දිත්තේ මත්තන් කියන අවස්ථාවේදී ජවන් ඇති වෙනවා. එහෙමද? ජවන් ඇති වෙනවා. මොකද ජවනය කියන එක එතන වර්ගීකරණය කරගන්න වෙනවා. මොකද ජවනයක් තියෙනවා කුසල ජවන, අකුසල ජවන, උපේක්ඛා සහගත. ඒ කියන්නේ ඒකත් යෙදෙනවා එහෙම. අව්‍යාකෘත ජවනක් තියෙනවනේ ක්‍රියාත්මක රහතන් වහන්සේලාටත් අරමුණු ගන්නකොට ජවන් එනවා. නමුත් ඒ ජවන් වලින් කර්ම හැදෙන්නේ නැහැ. එච්චර බලවත් නැහැ. අමරමිස් මේ ඇත්තටම මේ වොත්තපනේදී නේද මේක වෙනස් වෙන්නේ බොහෝ විට. ජවනින් වොත්තපනේ තමයි මේක රවට්ටලා මේ අපි විපල්ලාස වෙලා යන්නේ එතනින් නේද? ඒක දැන් තනිසිතේ ගත්තොත් වොත්තපනේ ගත්ත හැකි. නමුත් අර වොත්තපනේ වුණත් මෝරනකොට අර සිත හරවන වෙන පැත්තකට. ඒක තමයි අර මනෝද්වාර මං හිතන්නේ මේරු මනෝවිඤ්ඤාණය කියලා අපේ ගුරුතුමා නිතර කතා කරන්නේ. ඔන්න ඔය සිද්ධිය කියන එක තමයි මම හිතන්නේ. ඒක මම තාම නිවැරදි කරගෙන නැහැ එතුමාගෙන් කතා කරලා. නමුත් මම හිතන්නේ මේරු මනෝවිඤ්ඤාණ කියන්නේ වොත්තපනේන් පසු නැගින ජවන් වලට කර්මයක් වෙනවා කියන එකයි. ඒ මේරු මනෝවිඤ්ඤාණය හැදෙන හැටි
ගැන කල්පනා කරෝතින් දැන් අපි අරමුණකට සිහියෙන් ඉන්නකොට ඒ සිහියෙන් ඉඳීම නිසා අපි කර්ම අඩු වෙන මට්ටමට අපි විපල්ලාස කරනකොට සහ අසිහියෙන් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්න කෙනෙක් එහෙම අරගෙන විපල්ලාස කරනකොටයි ඒ ක්‍රම දෙකේදීම චිත්ත වීති යනවා ජවන හැදෙනවා. නමුත් ඒ හැදෙන ජවනවල වෙනසක් තියෙනවා. අර නුවණ යොදනකොට හැදෙන ජවන අර වගේ ප්‍රබල නෑ. ඒවා කර්ම සකස් කරන්න ඒවයින් දෙන කර්ම අච්චර ප්‍රබල නෑ ඒ ජවන වලින්. නමුත් අයෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට හැදෙන ජවන් වල අර විදිය ප්‍රතිසන්දි විපාක දෙන්න පුළුවන් මට්ටමේටම ජවන් හැදෙනවා. ඒකයි වෙනස. ඒකේ තව දෙයක් තියෙනවා අර දැන් ඔය හැම සිතක්ම මේ දැන් සාමාන්‍ය පංචද්වාර වර්ජන කියන්නේ ක්‍රියාසිතක් යම් ටක් ගාලා ක්‍රියාවකට හරවන්න පුළුවන් සිත් ඒවා. ඔය පසම්පටිච්චන සම්පීඩ කියන්නේ ඒවා ක්‍රියාසිත. ඒවා මනෝද්වාර වර්ජනේ මනෝද්වාරයට තමයි ඕවා ගෝචර වෙන්නේ. ඒවා තව ගැඹුරට කරාම තමයි මේකේ ඇත්තටම විනිවිදව පේන්නේ මේ සිතේ ඇතුලේ තියෙන චෛතසිකයන්ගේ හැසිරීම පවා මං හිතන්නේ අපේ ගුරුතුමා මේ අර chart එකක පෙන්නලා තියෙන එක ඉතාම හිතා ගන්න බෑ. ඒ විස්තරේ කොතරම්ද කියන එක එතුමාගේ නුවණ කොයිතරම්ද කියන එක අපිට හිතා ගන්නවත් බෑ. මොකද මේ තරම් තවමත් අපිට හොයාගෙන කියන්නේ තවමත් අපි ඉන්නේ බොහොම අඩුම මට්ටමේ දැනුමක් කියන එකයි මම දකින්නේ. මොකද එතුමාට තියෙන ඒ නුවණ අපි හරියට ප්‍රයෝජන ගන්නවද කියන එකත් වෙලාවකට හිතනවා මේ ඉන්න සංසදයේ පිරිස වුණත් තව මේට වඩා තෙවිය යුතුයි මේ ධර්මයේ ඇතුළට බලලා මේක අඩුමතර මේ භාවනා මානසිකාරයෙන් හෝ එහෙම නැත්නම් පොත්පත් ඇසුරෙන් හෝ නැත්නම් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමෙන් මේක තවදුරටත් සොයලා එතුමාගේ පුළුවන් තරම් අපි ආයුෂ වැඩි කරලා අපිට පුළුවන් තරම් මේක එතුමාගෙන් ගන්න පුළුවන් සාරය ගන්න පුළුවන් නම් වටිනවා කියන එක තමයි මම හැමතිස්සෙම හිතන්නේ. ඒක තමයි මමත් අර මතක් කරේ අර දැන් මේ chart එක බැලුවහම මුළු අභිධර්ම පිටකේම තියෙන සියලුම දේවල් මට පේනවා මේ chart එකේ ගොනු කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ ගුරුතුමාට මේ ලංකාවේ නෙවෙයි මං හිතන්නේ සටහන් ගැන කල්පනා කරොත් මං හිතන්නේ ඒ වගේ ඒම chart එකක් හදන්න ඒ ගුරුතුමා එහෙම මානසිකාර කරලා ඒ chart එකක් මං හිතන්නේ පළවෙනි වතාවට කෙනෙක් හදලා තියෙන්නේ කියලා මම හිතනවා මේ මොකද ඒ තරම් හරබර chart එකක් මං හිතන්නේ රේරුකානේ හිමියන් ජීවමානව හිටියනම් ඒ උන්වහන්සේ ඒ chart එක දැක්කනම් මං හිතන්නේ අතිශයින් ප්‍රශංසා කරනවා මේ එච්චරට වටිනා දහම් පත්‍රිකාවක් කියලා ඒක මට කියන්න කැමති මේ වෙලාවේ. මාගේ ඇත්තටම හරය තමයි මේ chart එකෙන් මං හිතන්නේ දීලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. මොකද ඇත්තටම ඕක ඇතුළට ගියාම පේනවා කරුණාව, මුදිතාව පවා අප්‍රමාණ චෛතසික වලට ඇතුල් කරලා ප්‍රඥාව ටිකක් ලොකුවට ඇතුල් කරලා يعني අපිට ඇහැ යන විදිහට ප්‍රඥාව චෛතසිකයේ මං හිතන්නේ 52 වෙනි චෛතසිකයේ විදිහට ලොකුවට මේ chart එකට රිංගවලා මං හිතන්නේ එකිනෙකට අපි බලන්න ඕනේ ඇයි මේ සිතක තියෙන්නේ මේවා ඇයි මේ විදිහට චිත්ත කෘත්‍ය කියලා මේවා නම් කරලා තියෙන්නේ කියලා මං හිතන්නේ ඉදිරියට chart එක කරනකොට අපි පුළුවන් තරම් ඇස් අරගෙන මේ ඇතුළට බහින්න ඕනේ මේ එක එක කොටුවක් ගැන මොනවද විස්තර කරන්න කියන එක. මතර මේ මට්ටමින් ගියොත් මම හිතන්නේ විදර්ශනාවට අතිම උපකාර වෙන chart එකක් කියලා මමත් දකිනවා. සිත් ගැන දත යුතු සියල්ල එතනින් අවබෝධ වෙයි. ඒක නිසා මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්න අපි යම් මට්ටමකින් තියන්ගෙන ඉවසාගෙන හිටියොත් මම හිතන්නේ අපිට ඉබේම මේ සියලු ගැටලු නිරාකරණය වේවි ඉදිරියේදී. බොහොමත්ම පින් සියලු දෙනාටම මම හිතන්නේ අමතර ප්‍රශ්න අහලා ඒකින් අපිට යම් ගැඹුරු අවබෝධයක් යම් ආකාරයකින් ලැබුණා. මම හිතන්නේ අපි ඔය ගැන ඉගෙන ගන්නකොට අපිට තවත් හොඳට අවබෝධය වෙයි. ඇත්තටම අපේ ගුරුතුමාගෙන් ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලැබෙනා වූ සේවය ඉතාමත්ම අතිමහත්. ඒක තව තවත් අපිට ලබා ගන්න ඇත්තටම අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම දැන් අපේ ප්‍රසන්ත මහත්මයාගේ පැත්තට හැරෙනවා. ඔබතුමා හැමදාම ප්‍රායෝගික පැත්ත ගැන කතා කරන්නේ. ඔබතුමාට මොනවද මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ? පියද මාර්තුකාව සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි විජේමාන්න මහත්තයා. ඇත්තටම මේ අමරා මහත්මියට උගාක් ප්‍රශංසා කරන්න ඕනේ. ඇත්තටම මේ මහත්මිය වගේ මහත්මියක් අපේ ගෲප් එකේ ඉන්න එක හරි වටිනවා. ඒ කියන්නේ හරියට රිවිෂන් ක්ලාස් එකක් කරා වගේ කියලා මට හිතෙනවා. ඇඟිල්ලක් ගහන්න තැනක් ඉතුරු කරන්නේ නැති තරමට බොහොම
මේ හැමදේම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් මේ මහත්මියගේ ශක්තියෙන් උපරිම ශක්තියෙන් දුන්නා. ඒ වගේම සුරත් මහත්තයා තමන් කොහොමද මේක දැක්කේ කියන එක ඒ පැත්තෙන් විස්තර කරා. ඉතින් අපේ ගෲප් එකේ විජයමාන මහත්තයා සතුටු වෙන්න ඕනේ. හරි ලොකු බැලන්ස් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ඔය හිත කියන එක කොහොම දැක්කද කියලා සුරත් මහත්තයා කියනකොට මට නිකන් මතකයක් ආවා. මේ අර පානදුරා වාදයේදී ඔය ප්‍රශ්නේ අහලා තියෙනවා මේ පල්ලියෙන්. ඔය විඥානයේ මේ කියන්නේ කොහෙදෝක තියෙන්නේ කියලා. ඒක අර තර්කයට අනුවනේ ගිහින් තියෙන්නේ. මට මතකයි අපේ සීයලා එහෙම පොඩි කාලේ ඔය වගේ කතාවක් කියනවා. ඉතින් මට මතක විදිහට සාමනීර නමකට ගේන්න කිව්වලු පොල් ගෙඩියක් ගෙනල්ලා ඔන්න මේකෙන් ගැහුවොත් නම් ඔන්න විඥානීය දැනි ඔන්න ඔහම කතාවක් මට නිකන් පොඩි කාලේ කියනවා වගේ මතකයි. ඉතින් ඒ වගේ අර කොහොමද මේ ඒ හිතන විදිය හරි වටිනවා. ඒ කියන්නේ අපි කියන දේ හැමම ගන්න නැතුව කොහොමද මේ හිත කියන එක කියන්නේ මොකක්ද කියන ඒ විදිහට මානසිකාරය කරන එක හරියම වටිනවා. එහෙම මානසිකාරය කරලා යම් කිසි අවබෝධයක් එනවා නම් එතකොට ඇති වෙන ශ්‍රද්ධාව හරියම වටිනවා. ඉතින් අපේ මාතෘකාව ගැන කතා කරොත් මේ ඇත්තටම හොඳ තැනක් මට හිතුනේ මේ මෙතන අන්තිමට අපිට කරගන්න ඕන දේනේ දුකෙන් මිදීම. ඒ කියන්නේ භවයෙන් භවයට අනේක නවත්ත ගන්නේ කොහොමද කියන එක. ඉතින් දැන් මේ ලැබෙන දේත් එක්ක මේකේ තියෙන භයානකකම ඇත්තටම මට හිතුණා. ඒකම මේ පහුගිය සතියේ මම මේ අපේ කොත්මලේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේගේ සති මේ මරණ සතිය ගැන කතාව වුණා. ඉතින් ඒකටත් එක්ක ගලපලා මට හිතුණා මේ දැන් අපි කොච්චර දැනුමක් තිබුණා අපිට අර ඒ වෙලාවේදී අපි ඇති වෙන ජවන්සිත හින්දා ඒක කොයි පැත්තට යන්න පුළුවන්ද කියන එක කියන්න බැහැනේ. ඉතින් එතනදී හරි භයානක අවස්ථාවක්. ඕක දුගතියට යන්න පුළුවන්, සුගතියට යන්න පුළුවන්. අපි කොච්චර ඒ කියන්නේ හොඳ උදාහරණයක් කිව්වා. දැන් අපිට මොකක් හරි ලොකු තදබල වේදනාවක් පොල්ලකින් හරි කරන්ට් එකක් වැදිච්ච වෙලාවක් වගේ නිකන් පොල්ලක් මොකක් හරි ඔළුව වැදිච්ච වෙලාවක වගේ වෙලාවකදී අපිට අපි අර පුරුදු කරපු දේවල් ගන්න බැහැනේ. ඒ වෙලාවේදී එන්න පුළුවන් තරහක්. දැන් මට මතකයි කරන්ට් එකක් වගේ වැදුනොත් හරියට දැනෙන්නේ පිටිපස්සේ ඉඳන් කවුරු හරි පොල්ලකින් ගැහුවා වගේ. ඒ වෙලාවට තරහක් වගේ එනවා. ඉතින් අන්න ඒ තත්වයට නොවැටෙන්න කොහොමද අපි මේ ජීවිතය සකස් කරගන්නේ කියන එක හරි වටිනවා. ඉතින් ඒකෙදි මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ හොඳ අදහසක් ඉදිරිපත් කරා. අපි හැමදාම මේ අපි කුසල් සිත් තමයි හැමතිස්සෙම පුරුදු කරන්න ඕනේ. අපි නිදියන්න යනකොට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ මොනවද මොන කෙලෙස් වලටද අපි අහු වෙලා තියෙන්නේ. අපි හිතමු මේ දවසේ ඇතුළත අපි මොනවා හරි කෙලෙස් සිත පහළ වෙලා තිබුණා නම් අප්‍රමාදීව ඒ කෙලෙස් සිත නැති කරගන්න ඒකට මොනවා හරි ක්‍රියා කරන්න කියලා. ඉතින් ඕක හැමදාම හැම මොහොතකම කරොත් කෙනෙක් අර තමන්ගේ අර අන්තිම වෙලාවේදී එන සිතත් සුගති ගාමීවත් අඩු ගානේ කරගන්න පුළුවන් මේ භවයේදී අපිට මේ නිවන් දකින්න බැරි වුණොත්. ඉතින් ඒක හරිය වැදගත් මේ අප්‍රමාදීව කරගත යුතු දෙයක් කියලා මට හැඟුණා. ඉතින් ඒක මට හිතුණා මේ කල්යාණ මිත්‍රයන්ව දැනුවත් කරන්න. ඒ අතරතුර ඕකට සම්බන්ධව මට තවත් ලස්සන සූත්‍රයක් මේ හම්බ වුණා. සක්කපඤ්ඤ සූත්‍රය කියලා දීඝනිකායේ. මම හිතන්නේ මේ කල්යාණ මිත්‍රෝ ඒක ගිහිල්ලා හොඳට කියවලා බලන්න. මට හිතෙනවා ඒක මේ පු탁ජනය හැටියට මේ මාර්ගය වඩන්න
ඒ කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියේ ඉඳන් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන මාර්ගයේ අපිට මේ මාර්ගය වඩා ගන්න හුඟා උදව් වෙන සූත්‍රයක් කියලා මට හිතෙනවා. ඒකෙදි මේ සක්‍රදෙවියෝ අහන ප්‍රශ්න වගේකට මේ සර්වඥයන් වහන්සේ දෙන පිළිතුරු හැටියට තමයි ඒ සූත්‍රය සකස් වෙලා තියෙන්නේ. ඒකේ මේ අහනවා දැන් දෙවියෝ අතරත් යුද්ධ එහෙම තියෙනවානේ. ඉතින් ඒකේ අහන ප්‍රශ්නේ තමයි මේ ඇයි මේ වෛර කරන්නේ, ඇයි දඬුමුල් ගුරු අරගෙන මේ යුද්ධ කරන්නේ වගේ ප්‍රශ්නයක් අහනවා. ඒකට හේතුව මොකද කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන හේතු හින්දා තමයි මේක වෙන්නේ කියලා. ඉතින් ඕක විස්තර කරනවා. ඉතින් විස්තර කරන්නේ මේ විදිහට ප්‍රපංච අර මේ අමරා මහත්මිය මතක් කරානේ ප්‍රපංච වෙන අවස්ථාව. එතකොට මේ ප්‍රපංච වෙන අවස්ථාවෙන් පස්සේ ඉඳන් තමයි මේ සූත්‍රය දිගහැරෙන්නේ. ඒ ප්‍රපංච වෙන එකට විතක්ක විචාර කරනවා. ඒ කරන විතක්ක විචාර වලට ඡන්දයක් ඇති වෙනවා. ඒ ඇති වෙන ඡන්දයට ප්‍රිය අප්‍රිය බව ඇති වෙනවා. අන්නේ ප්‍රිය අප්‍රිය බවට මේ ඇති වෙන ඇලීමක් වශයෙන් හරි ගැටීමක් හැටියට තමයි ඊර්ෂ්‍යාවක් මසුරුකමත් ඇති වෙන්නේ කියලා. ඉතින් ඒක තව විස්තර වශයෙන් මේ විස්තර කරනවා. දැන් අපිට ඒ අවස්ථාවේදී ඇති වෙන සැප දැන් අපිට සාමාන්‍ය අපි ඉන්නේ ප්‍රපංච කරන අවස්ථාවේනේ. එතකොට මේ අවස්ථාවේදී සැප දුක උපේක්ඛා වේදනාවල් ඇති වෙනවනේ. එතකොට මේ සක්‍රදෙවියෝ අහනවා මේකෙදි දැන් මොකද්ද මේ අපි සැපේ කොහොමද පරිශීලනය මේ පාවිච්චි කරන්න ඕනේ, උපේක්ෂාව කොහොමද පාවිච්චි කරන්න ඕනේ, මේ දුක කොහොමද කියලා. එතකොට සර්වඥයන් වහන්සේ කියනවා හැමතිස්සෙම මේ සැපේ සේවනය මේ සේවිතබ්බයි කියන්නේ සේවනය කරන්න ඕන එකක් තියෙනවා, සේවනය නොකරන්න ඕන දෙයක් තියෙනවා කියලා. දුකෙත් එහෙමයි, උපේක්ෂාවෙත් එහෙමයි කියලා. ඒ කියන්නේ සේවනය කරන්න ඕනේ කියන්නේ සැපෙන් අපිට කුසල සිතක් එන්නේ, ඒක සේවනය කරන්න. ඒකෙන් අකුසල සිතක් නම් එන්නේ, ඒක සේවනය කරන්න එපා. දුකේදිත් එහෙමයි, උපේක්ෂාවේදිත් එහෙමයි. ඉතින් දැන් ඒක අපිට කරන්න දෙයක් නේ. අන්න ඒකයි මට මේකේ වැදගත් කියලා හිතුනේ. ඉතින් ඊළඟට කියනවා අර ඊළඟ ප්‍රශ්නේ අහනවා විතර්ක කරනකොට විතක්ක ਵਿਚාර කරනකොට ඒක කොහොමද කරන්න ඕනේ කියලා. එතකොට ඒකෙදිත් කියන්නේ විතක්ක ਵਿਚාර කරනකොට සේවනය කරන්න ඕනේ කුසල සිතක් වෙනවා නම්, අකුසල සිතක් වෙනවා නම් සේවනය කරන්න එපා කියනවා. එතනින් ගියාම දුකේදී මේ අන්න ඒ විදිහට තමයි විතක්ක ਵਿਚාර කරනකොටත් කරන්න කියන්නේ. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ හැමතිස්සෙම අර කොහොමද අපි මේ කුසල සිතක් පවත්වන්නේ, අකුසල සිත දැනගෙන කුසල සිතේ සේවනය කරනවා, අකුසල සිත දැනගෙන ඒක සේවනය නොකරනවා කියන එක. අන්න ඉතින් ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. ඉතින් ওই සූත්‍රයේ දිගට යනවා. ඕකේ තව ප්‍රශ්නයක් අහනවා. මේක හරි ලස්සන සූත්‍රයක්. කෙනෙක් අර ලෝකෝත්තර මට්ටමට අන්තිමට යනවද දන්නේ නැහැ. මම එච්චර දුර තාම මේ සූත්‍රයේ මේවා කරේ නැහැ. ඒකේ තව අහනවා මේ සීලය කොහොමද කරන්න ඕනේ කියලා. සීලේදිත් කියනවා මේ කියන්නේ අපි කරන ක්‍රියාව හරි මේ වචනය පාවිච්චි කරනකොට හරි ඒකෙදි හිතින් හිතන එකට කියනවා මේ පරේෂණය කියලා. ඒකෙදිත් අපි මේ කරන්න ඕනේ කුසල සිතක් එන විදිහට තමයි අපි අපේ ක්‍රියාවල් කරන්න ඕනේ.
වචනය කතා කරනවා නම් ඒකත් අපි කුසල සිතක් වෙන විදියට අර පරීක්ෂණය හිතින් පරීක්ෂණය කරනවා නම් ඒත් කුසල සිතක් වෙන විදියට තමයි කරන්න ඕනි කියලා. ඊළඟ ප්‍රශ්නය අහනවා කොහොමද මේ ඉන්ද්‍රියන් අපි භාවිතා කරන්න ඕනි කියලා. එතකොට ඒ ඉන්ද්‍රියන් භාවිතා කරන්නේ මේ කියන්නේ අපි මේ ඉන්ද්‍රිය 6 කොහොමද භාවිතා කරන්නේ කියලා. එතකොට කියන්නේ මේ අපි දැන් ඇහෙන් රූපයක් බලනකොට මේ රූපය බැලීමෙන් මට කුසල සිතක් වෙනවා නම් ඒක සේවනය කරන්න. අකුසල සිතක් වෙනවා නම් ඒක සේවනය කරන්න එපා. එහෙම කියලා මේ හැම ඉන්ද්‍රියකටම ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් මනසෙන්. ඉතින් දැන් එතකොට කෙනෙකුට අහන්න පුළුවන් දැන් තවම මෙතන අපි මේ ලෝකයට එක්කනේ මම දන්නේ මේ සූත්‍රයේ අන්තිමට ලෝකෝත්තර පැත්ත කතා වෙනවද කියලා. නමුත් මේක අනුපූර්ව ප්‍රතිපදාවන්නේ. දැන් මෙහෙම කරගෙන යනකොට කෙනෙක්ගේ අර කෙලෙස් ක්‍රියාකාරීත්වය එන්න මන්දගාමී වෙයි කියලා මට හිතෙනවා. ඉතින් එතකොට ඒකයි මේකෙන් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. හැමතිස්සෙම අපේ එදිනෙදා ජීවිතය අර කුසල ආරම්මණයකම තියාගන්න මේ සූත්‍රය මට හිතෙනවා ඒකෙන් වෙන විස්තරය හරිම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම මේක මතක් කරේ ඇත්තටම අර මේකේ තියෙන භයානකකමට අපිට දෙන්න පුළුවන් උත්තරය මේක නේද? අපි අර ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පැමිණෙනකන් මේ දේ එදිනෙදා ජීවිතයේදී කරන්න ඕනේ. ඒ කරනකොට අපි නිතරම කුසලයේම හිත පවත්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක තමයි විජේමාන්න මහත්තයා අද මට දෙන්න මම කැමති මම අද කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් දෙන්න හිතාගත්ත පණිවිඩය. තෙරුවන් සරණයි. ප්‍රහද මහත්තයා මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් පණිවිඩයක්. අපි ඒක හිතේ තියාගත යුතු දෙයක්. මං තව පොඩි කරුණක් මේකට එකතු කරන්නම් ප්‍රසන්ත මහත්මයා. මේ එතනදී අර කුසල් සිත් කියන එක ඇත්තටම වටිනවා. මොකද අපි අකුසල් මූල සිත් වලින් අයින් වෙලා කුසල් මූල සිත් වඩනවා කියන එක තමයි මම හිතන්නේ උතන සම්මාදිට්ඨියට ප්‍රවිෂ්ඨ වීම. ඒ කුසල සිතත් අපිට බලන්න පුළුවන් අනිච්චයි දුක්ඛයි අනාත්මයි විදියට. එතකොට ත්‍රිලක්ෂණය දැම්මනම් මේ පැත්තෙන් ලෝකෝත්තරේ. ඒ කියන්නේ එතකොට අபிසංකරණය විලා නැහැ කියන එක. සමහර විට අමරා මහත්මිය ඒක මේ සූත්‍රයේ අන්තිමට ඇති. මම එච්චර දුරට තාම ගිහින් නැහැ. අර මම මේ සූත්‍රයේ කියන විදිහටම තමයි මේ කිව්වේ. ඉතින් අන්තිමට ඇති. මටත් ඇති වෙච්ච ප්‍රශ්නේ තමයි ඒක කොහොමද මේක ඊළඟ තැනට යන්නේ. නමුත් ඇත්තටම මේක අනුපූර්ව ප්‍රතිපදාවන්නේ. එතකොට අපි යන්න ඕන තැනට කෙනෙකුට කෙලින්ම මේක කරගෙන යනකොට අර එන්න කෙලෙස් වල ශක්තිය අඩු වෙලා අපි යන අනිත් පැත්තට පෙරලන ගතිය ඇත්තටම අන්තිම වෙනකොට අඩු වෙයි. ඉතින් ඇත්තටම මේ කෙලෙස්ින්ද අපි හැමතිස්සෙම අනිත් පැත්තට පෙරලලා දානවනේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ මේකේ වටිනාකම. මම හිතන්නේ කල්යාණ මිත්‍රෝ මේ සූත්‍රේ මේ කියවන්න ඕනේ. කියවලා දැන් මම ඔය දිග සූත්‍රයක කොහොම කෙටි වෙලාවකින් කිව්වේ මට තේරිච්ච විදියට. ඉතින් ඒක දිගට කියවලා තමන් ජීවිතයට මේක සම්බන්ධ කරගන්න කියන එක තමයි මම අදහස් කරේ. හොඳයි. බොහොමත්ම පිං. ලාල් මහත්මයා ඔබතුමාට යමක් එකතු කරන්න තියෙනවද? යමක් කියන්න තියෙනවද? යමක් එකතු කරන්න නැහැ. ඉතින් බොහොම පිං කියලා කියන්න අපරා මහත්මයාටයි සුරත් මහත්මයාටයි ප්‍රසන්න මහත්මයාට ඉතින් අපිට ඔබ මේ යම් කාරණා මතක් කරලා දෙනවට එතන තමයි මට දැනට කියන්න තියෙන්නේ. හොඳයි බොහොම පිං. උත්තර මහත්මිය ඔබතුමියට යමක් කියන්න තියෙනවද? මට තවත් පොඩි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අමරා මහත්මියා දැන් භවාංග සිත පූර්ව ප්‍රත්‍යයෙන් එන එකක් වෙලා ඒකම තියෙනවාම එහෙම තිබිලා එනකොට ඒතර අපි දැන් ලෝකෝත්තර අවබෝධයකට යනකොට ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න වගේ එකක් ඕනේ කියලා වගේ මට නිකන් හැඟීමක් තියෙන්නේ.
මම වැරදිද දන්නේ නැහැ. එතකොට ඒක කොහොමද යෙදෙන්නේ? ඇත්තටම උත්තරා මහත්මිය මටත් මේ ප්‍රශ්නේම අහවා. මම හිතුවේ ඇත්තටම මේ එන සුමානේ ගුරුතුමාගෙන් අහනවා කියලා. ඒ කියන්නේ මගේ අපි අර සමහර විට මේ අමරා මහත්මියලා වගේ තාම මේ අභිධර්මය චිත්ත වීති ගැන දන්නේ නැති හින්දා ආපු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට හැංගිච්ච විදිහට ඇත්තටම මේ මාර්ගඵලයක් ලැබෙනකොට තමන්ගේ මනස ක්‍රියා කරන විදිය වෙනස් වෙයි කියන මේ කියන්නේ භවංග සිත වෙනස් වෙයි කියන හැඟීමක් මට ආවේ. ඒක දන්නේ අපි බලමු සමහරට අමරා මහත්මියට මේක ගැන යම් කිසි විස්තරයක් කරන්න පුළුවන් ඇති. තෙරුවන් සරණයි. මේ උත්තරා මහත්මිය මේ මම දකින්නේ දැන් මේකේ තියෙන්නේ මෙහෙමයි. දැන් අපි භවංග සිත කියනකොට මේ සිත චිත්ත පරම්පරාවක් විදිහටනේ පැවතගෙන එන්නේ. එතකොට අසුතවත් පු탁ජනයාගේ ස්වභාවයයි ඊළඟට සමාධිත්‍යයට පත්වෙච්ච සෝහන් පුද්ගලයා, සෝහන් පලස්තයා, ඊට පස්සේ අපි සකෘදාගාමි මේ මාර්ගස්තයා, සකෘදාගාමි පලස්තයා කියලා මේ විදිහට හඳුනනකොට මේ සිතක හැසිරෙන චෛතසිකයන්ගේ සහ මේ සිතේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් අපි සම්මා දිට්ඨියටපත් උනා කියනකොට මෙතන කෙලෙස් තුනක් කැඩිලා ගිහිල්ලා තියෙනවානේ. එහෙනම් මේ කෙලෙස් තුන මේ සිතට කොහොමටවත් යෙදෙන්නේ නැහැ. එහෙමනම් අර ජවන් සිතට මේ ඒවට අදාළ කෙලෙස්යන් උපදින්න විදිහක් නැහැ. ඒතකොට අන්න ඒ විදිහට අපිට කඩාගෙන ගියොත් මේ සිත ඇතුලේ සිත පවත්වන ස්වභාවයක් තියෙනවා. දැන් අපි ධානා සිතක් හරහා ගිහිල්ලා ධානා සිතකින් නැවත අපි කියනවා නම් සමාධි සිතකට එහෙම නැත්නම් මේ මාර්ග සිතකට පැමිණෙනකොට තියෙනවා උපචාර සමාධිය, ඊළඟට අනුලෝමක් ශාන්තිය කියලා මේ විදිහට චිත්ත වීතිය ඇතුලේ යෙදෙන සිත් ස්වභාවයක් තියෙනවා. මේ සිත් ස්වභාවය තේරුම් ගන්න ඕන. අර මම හිතන්නේ ගුරුතුමා පැහැදිලි කරා මේ සෝහන් මාර්ග සිත කියනකොට එක සිතයි ඒ සිත තුළම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ සිතේ තියෙනවා හේතු වෙනවා දුක දැන ගැනීම, දුකට හේතුව ප්‍රහාණය කිරීම, ඔන්න ඔය විදිහට කරුණු 4 යෙදෙනවා. ඒ උඩ තමයි මේ සිත පිහිටන්නේ. ඒ උඩ අර භූමියෙන් අයින් වෙනවා. ඒක නිසා තමයි එතන අර ගෝත්‍ර භූසිත කියලා ඔක තව ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන් මේ වීති සිත් කරද්දි. එතකොට මේ ගෝත්‍රයෙන් නික්ම ගිහිල්ලා. දැන් අපි ඉන්නේ කාම ලෝකේ නම් කාම ලෝකයෙන් නික්ම ගිහිල්ලා. ඒ කියන්නේ කාම ලෝකේ කියන තැනදී මේ තියෙන ආශ්‍රය කරන ආශ්‍රවයන් දුරු වෙලා ඊළඟ ස්වභාවයට මතුවීමක් තියෙනවා. එතකොට ওই විදිහට මේ පරිකර්ම උපචාර ගෝත්‍ර භූ ওই විදිහට සිත් වර්ග කීපයක් යෙදෙනවා. මේවා වෙනස් මේ සිත්. මේවා මාර්ග සිත්වල විතරයි යෙදෙන්නේ. ඒතර ඒවේ අර්ථ ඒවේ තේරුම් දැනගන්න අපිට මාර්ග සිත් කරන්න ඕනේ. ඊට කලින් චිත්ත වීති ඉගෙන ගන්න ඕනේ. ඒ අනුව තමයි අපිට තේරෙන්නේ මේ දැන් මේ භවාංග සිත අරගෙන යන අරමුණ ඊළඟට භවාංග චලන උපච්ඡේද, භවාංග උපච්ඡේද, පංචද්වාර ආවර්ජන කියන පංචද්වාරයේ යෙදෙන්නේ නැහැ. එතකොට අසකරණාස දිව ශරීරය ලොක් වෙලා ඊට පස්සේ මනෝද්වාර පැත්තට හැරිලා එහෙනම් මනෝද්වාර වීති වලින් තමයි මේවා කතා කරන්නේ. ඒතර මේ ධානාසිත මේවා ඔක්කොම මනෝද්වාර වීතිය. ඒතර මනෝද්වාර වීතියේදී අපි කියන්නේ දර්ශනය නිවැරදිව දැක්කනම් එතකොට අර කියන වීතිසිත හටගන්නේ නැහැ. එතකොට එතනදී මනෝද්වාර වීතියකට හැරිලා ඒ වීතිය හරහා තමයි අපේ මේ ධානාසිත හරහා ඊට පස්සේ ධාන ඕනනම් ධානාසිත වලින් ධානාසිත නැතුව කෙලින්ම සෝහන් සකෘදාගාමී අනාගාමී ඒවා ක්‍රමානුකූලව තමයි පහළ වෙන්නේ. එකපාරට සෝහන් වෙච්ච කෙනා අරහත් භාවයටපත් වෙන්න බෑ. ඒ සිත ඇති වෙලා පැවතිලා නිරුද්ධ වෙලාම ඊළඟ සිත මේ විදිහටනේ හටගන්නේ. එතකොට මේවත් මේ එකක් පිටුපස්සේ එකක් තමයි මේවා වැඩිම සිදු වෙන්නේ. ඒ විදිහට තමයි මාර්ග සිත් ඵල සිත් කියන්නේ. එතකොට භවාංග චිත්තයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකෙන් ස්ටෙම් වෙන ඒකෙන් පටන් ගන්න මේ චිත්ත වීති වල සිත් තමයි වෙනස් වෙන්නේ. ඔය අපි සෝවාන් අනාගාමී සකෘදාගාමී අනාගාමී වෙනකොට වෙනස් වෙන්නේ චිත්ත වීති වල එන සිත්. දැන් මේ භවාංගේ හැබැයි අරගෙන ඉන්න බෑ. දැන් අපි හිතමු දුගතියේ ඉන්න කෙනෙකුට කවදාවත් සෝහන් වෙන්න බෑනේ. දැන් අපි කියන්නේ මේ නිරේ ඉන්න කෙනෙකුට මේ භූමිය සකස් වෙලා නැහැනේ. එතකොට මනුස්ස ලෝකයටම එන්න ඕන කියන තැන යෙදෙන්නේ ඇයි එහෙම යොදලා තියෙන්නේ? මොකද මනුස්ස ලෝකයේ තමයි මේකට අදාළ ප්‍රත්‍යයන් යෙදෙන්නේ. එතකොට අර සිත පිහිටන භූමිය අනුවත් මේවා වෙනස් වෙනවා. එතකොට අපි කියන්නේ දැන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයට ගිය කෙනෙකුට සෝතේ පිහිටන්න බෑ නේද? සෝතේ නැතුව සෝහන් වෙන්න බෑ. මෙන්න මේ විදිහට ලෞකික කියන්නේ අපි ලෝකෝත්තරයට යන්නේ නැතු ලෞකික පැත්තෙන් අපිට මේක තව දුරට බලන්න පුළුවන්. මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රසාද මට්ටම් පිහිටන්නේ ඒ ස්වභාවය අනුවයි. ඒතර කාම ලෝකයේ මේ හැසිරෙනවා කියන්නේ අපිට විපාක ටිකක් දීලා තියෙන විපාක හසුරවලා තමයි අපි කර්ම කරගන්නේ.
නමුත් මේවා විදර්ශනා නුවණ දැක්කනම් විදර්ශනා නුවණ යෙදෙව්වා නම් මෙතනදී අපිට පැහැදිලිවම නිවන තියෙනවා. ඒ කියන්නේ නිවන ප්‍රත්‍යක්ෂයි. නිවන වර්තමානයි. අමරා මහත්මිය මං හිතන්නේ උත්තරා මහත්මිය ඇහුවේ දැන් සාමාන්‍ය කෙනෙක්ගේ හැමතිස්සෙම භවාංගයට වැටෙනවානේ. يعني අර අපි ප්‍රතිසන්දි මොහොතදී ආපු භවංග සිතේ ඒ මට්ටමට වැටිලා මේ හැමතිස්සෙම චිත්ත වීතියක් ඇති වෙන්නේ. ඉතින් මේ මහත්මිය ඇහුවේ දැන් අර වගේ ලෝකෝත්තර සිතක් ඇති වෙච්ච කෙනෙක්ගේ ඊට පස්සේ අර පෙර අර චිත්ත වීති ඇති වෙනකොට ආපහු පෙර මේ භවංග සිතට වැටෙනවද නැත්නම් වෙන දෙයක්ද කියලා. ඒකයි මම හිතන්නේ. ඔව් ඒ කියන්නේ පෙර භවාංග සිත කියලා කියන්නේ අර අරමුණනේ. ඒ අරමුණ චුතිය දක්වාම අරන් යනවා. ඒ අරමුණ ආවට යාට අර ආශ්‍රවයන් යෙදෙන්නේ නැහැ. ඒ අනුව ජවන් සිත් ඇති කරගන්න බෑ කියන එකයි මම කියන්නේ. මේක අපි ඕනනම් ගුරුතුමාගෙන්ම තව ටිකක් මට හිතෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා අමරා මහත්මිය. ඒ කියන්නේ දැන් අනිත් අපි හිතමු ධානසිතක් පුරුදු කරන කෙනෙක් කියලා. නමුත් ඒ ධානය එක දිගට තියෙන්නේ නැහැනේ. ධානයෙන් එළියට ආවහම සාමාන්‍යයි නේ. ඒ කියන්නේ දැන් මෙතන වෙනසක් වෙනවනේ. මේක ආපහු අනිත් පැත්තට නොවන එකක් වෙනවනේ. දැන් සෝවාන් වෙච්ච එක්කෙනා ආපහු පෘථග්ජන මට්ටමට එන්නේ නැහැනේ. ඒක විශේෂ අවස්ථාවක් නේද? ඔව් ඒකට හේතුව තමයි මම කිව්වේ අර මේ මොකද ඒකට අදාළ ආශ්‍රවයන් යෙදෙන්නේ නැහැ. ඒවා පිහිටන්න විදිහක් නැහැ. එතකොට ජවනය ඒ පැත්තට හැරෙන්න විදිහක් නැහැනේ ආශ්‍රව යෙදෙන්නේ නැත්තම්. දැන් අපි කිව්වොත් සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙකුට එතන සම්මාදිට්ඨියට මිසක් මිත්‍යාදිට්ඨියට අදාළ ආශ්‍රවයන් යෙදෙන්නේ නැහැනේ. හැබැයි යාට අවිද්‍යානුශය තියෙනවනේ. ඒක නිසා යා කර්ම කරලා ඊළඟ භවයට යනවා. හැබැයි ඒකත් භව ගමන මම දන්නේ එතන 7කින් කෙලවර වෙන්නේ ඇයි කියන තරම් දුරට විස්තර කරාට මට තේරෙන්නේ නැහැ. මම දකින්නේ අර එතකොට යාට ඒ ආශ්‍රව අනුශය ඒ ආශ්‍රවයන් යෙදෙන්නේ නැහැ. ඒ තුන ප්‍රහාණය වෙලා. මේ එතකොට සීලබ්බතේ ප්‍රහාණය වෙලා. විචිකිච්ඡාව ප්‍රහාණය වෙලා. එතකොට ඒවට අදාළ ආශ්‍රවයන් වෙදී නමුත් ඉතිරි ඒවා යෙදෙන්න පුළුවන්. මොකද මේවා සංයෝජන ධර්මනේ. ඒතකොට ඒවා චෛතසිකයක යෙදෙන්න පුළුවන්. සිතක් නම් හටගන්නේ ඒවා යෙදෙන්න පුළුවන් ඒ අනුව. පායගාමී අකුසල ක්‍රියාවන් අතර වෙනවානේ. අතර වෙනවා. අන්න එහෙම තමයි මම දැනගෙන තියෙන්නේ. අපි ඔක තව ඕනනම් ගුරුතුමාගෙන් තව විස්තර දැනගමු. ඔක ඉගෙන ගන්න පුළුවන් මේ ඉස්සරහට මම හිතන්නේ. අපි එහෙනම් අපි දේවිකා මහත්මියන් අහමු ඔබතුමියට යමක් ප්‍රකාශ කරන්න තියෙනවද? මම හිතන්නේ මේ බොහොම පින් මුලින්ම හැමෝටම තේරුවන් සරණයි කියනවා. මේ අමරමිස් බොහොම පැහැදිලිව ඒක අපිට හොඳට වැටහෙන විදිහට විස්තර කළා. මට කියන්න තියෙන්නේ දැන් මේ අපි දැන් මේ කාම ලෝකයට ඇවිල්ලා විපාකයක් විදිහට ඇවිල්ලා අපිට පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණු වලින් තමයි අපි මේ ඔක්කොම කරගන්නේ. එක්ක කුසල කරනවා අකුසල හෝ මිනිසෙක් වෙලා තිරසංගතිය ඇති වෙනවා. ඒ වගේ ඇති වෙන ඒවත් ඇති කරගන්නේ මේ කාම ලෝකේ තමයි අපි දැන් මේ හැසිරෙන්නේ. ඒ හැසිරෙන අතරේදී එතකොට දැන් මේ සිත් ගැන අවබෝධය තුලින් දැන් අපි නොදන්නම කාලේ දැන් අපි සාමාන්‍ය සිත් ගැන දන්නවා. දැන් නොදන්නම කාලේ අපි දන්නේ නැහැ අපිට මේ ඇති වෙන හැඟීමක්, කේන්තිය, තරහව, ආශාව ඒ වගේ දේවල් ආවට සිද්ධ වුණේ කොහොමද කියලාවත් හැකියාවක් දන්නේ නැහැ. ඔහේ ආවා විතරයි ආවට ප්‍රතිචාර දැක්වුවා එහෙම වුණා. නමුත් දැන් මේ සිත් ගැන හොඳ අවබෝධයක් ඇති වුණාම විශේෂයෙන් මේ චිත්ත වීති හැම ඉගෙන ගන්නකොට තේරෙනවා අපි වරද්ද ගන්න තැනක් තියෙනවා. මේ හිතට වහල් වෙලා අපි ඒවා වරද්ද ගන්නවා. එතකොට මේ රාග දේශ මොහ කියන ප්‍රධානම තුනෙන් වෙන් වෙන්නත් අපිට මේ සිත් ගැන අවබෝධය ගැන ඉතාම වැදගත්. තවතකට දැන් මම කියන්නේ දැන් මේ මට මතකයි කහගල සාරානන්ද අපේ හාමුදුරුවෝ මේ සතර සතිපට්ඨාන උගන්වනකොට චිත්තානුපස්සනාව ගැන. එතකොට චිත්තානුපස්සනාව උගන්වනකොට උන්වහන්සේ කිව්වේ මේ නිතරම මේ සිතේ පෙරලිය දකින්න කියලා. සිත් පෙරලි අපිට විස්තර කරලා පැත්තකට වෙලා දැන් ඔබගේ අපේ සිත් දැන් හැමදේම දකින්න උන තමන්ගේ තුලින්නේ. එතකොට මගේ සිතේ පෙරලිය කොහොමද කියලා තරාගී චිත්තං වපජානාති කියලා එහෙම තරාගී හිත විතරාගී හිත ඒ අවස්ථාවලින් අවස්ථාවලට
හොඳට හිත ගැන බලන්න. හැබැයි එතකොට හොඳට අපිට තේරෙනවා දැන් මගේ අපේ හිත වෙනස් වෙන හැටි බොහොම ක්ෂණයකින් හරි ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය හොඳටම වැටහෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම සමහර ලාවට හිතවිලි තනියෙන් හොඳට හිත ගැන අවධානය යොමු වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ අපේ සිත වැඩ කරන්නේ කොහොමද කියලා. හැබැයි ඒකට අපිට මේ හිත ගැන බලන්න පුළුවන් හැකියාව එන්නේ අපි හිත ගැන හොඳට අවබෝධයක් දැනගත්තාම තමයි. දැන් මේ හිත මෙහෙම ක්‍රියා කරන විදිය අකුසල ධර්ම මොනවද? චේතනා වලින් තමයි මේ ඔක්කොම කරන්නේ. බොහෝම ප්‍රබාස්වර සිත වෙනස් කරන්නේ මොහොතකින්. අපි මේ බොහෝම හොඳට හිටපු එක්කෙනාගේ ඊළඟ මොහොතේ වෙනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය හොඳට පැහැදිලි වෙනවා. තරහ ගිහිල්ලා ඉන්න මොහොතකින් ඒ සිතුවිල්ල වෙනකොටම සමහර විට ඒකේ අගදිම ආපහු මේ කරුණාවක් ඇති වෙනවා. ඒ වගේ වෙනවා. ලෝභ ද්වේෂ ඒකෝටම අපිට එහෙම වෙන විදිහ අපිට මේක බලා ගන්න පුළුවන්. එතකොට ඒකට අපිට මේ චිත්ත වීතිය හැසිරෙන විදිය ඒව ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න මේ තුලින් ලබා ගන්න පුළුවන් කියලා මම මේ උගත් දේවල් වලින් මටම ප්‍රායෝගික කරගන්නවා. දැන් එතකොට අපිට ඉස්සර වගේ දැන් ඒ අකුසල ධර්ම ඇති වෙන්නේ නැති වෙන්න අකුසල ඒ වගේම වැළකින්න ඒවා තුලින් ක්‍රමක්‍රමයෙන් අපේ තියෙන මේ නරක චෛතසික ඒ වගේ ඈත් වෙලා හොඳ චෛතසික වර්ධනය කරන්නේ. විශේෂයෙන් චෛතසික ගැන ගන්නකොට ප්‍රඥාවේ වටිනාකම මෝහය දුරු වෙන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා හිතලා ඉගෙන ගන්න ගොඩක් මේක ප්‍රයෝජනවත් වෙනවා. චිත්තානුපස්සනාව තුළින් අන්තිමේදී අපි ඒකෙන් අපේ හිත තුළ හිතේමත් තියෙන අනිත්‍ය හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්මය මේවා ඔක්කොම දුකත් අපිම ඇති කරගන්න දේවල්. හිතේ වෙන දුක දොම්නස අපිම තමයි ඒක ඇති කරගන්නේ කියන එක හොඳට පැහැදිලි වෙනවා කියලායි මට හිතෙන්නේ. මට මේ ටික තමයි කියන්න තියෙන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ගොමපින් දේක මහත්මිය මම හිතන්නේ ඊටමත් වැදගත් මතක් කිරීමක්. ඊටමත්ම ප්‍රයෝජනවත්. ඩොක්ටර් මේ මම තව දෙයක් කියනනම් අර උත්තරා මහත්මිය අහුව ප්‍රශ්නෙට ඇත්තටම අභිධර්ම මාර්ගයේ පොතේ 340 වෙනි පිටුව බැලුවා නම් මාර්ග වීතිය සහ ඵල සමාපatti වීති කියන එකේ දෙවෙනි ඡේදයේ තියෙනවා. මම හිතන්නේ තව දුරටත් ඒ ගැන ඒක කියවන්න. ඒකත් එක්ක පොඩ්ඩක් බලන්න අර පරිකර්ම උපචාර සමහරට මේ වචන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් යම් අදහසක් ගන්න පුළුවන්. 340 පිටුව අභිධර්ම මාර්ගයේ ඒක පොඩ්ඩක් බැලුවා නම් ඒකට මං හිතන්නේ හරියටම පිළිතුර ලැබෙයි කියන එකයි මම හිතන්නේ. හරි මම ළඟ මෙතනම පොත තියෙනවා. මම තා ටිකකින්ම බලන්නම්. බොහෝම පිං අමර මහත්මිය. හොඳයි. බොහොම පිං සියලු දෙනාටම අපි තව දෙයක් මේ කියන්න කැමතියි. දැන් අපි මේ භාවනාවක යෙදিলা ඉන්නකොට ඇත්තටම අර විශේෂ භාවනා කරන ක්‍රම තියෙනවනේ. ආනාපාන සතිය කියන්නේ විශේෂ භාවනා ක්‍රමයක්නේ. එක තැනක පළක් බැඳගෙන මේ විදිහට. එතකොට මේ විදර්ශනා භාවනා ක්‍රමයටත් ආනාපාන සතියෙන් යන්න පුළුවන්. නමුත් මේ ආනාපාන සති භාවනාව තුළින් මේක විද්‍යමාන කියන්නේ බොහොම නිවනට ළඟයි කියන්නේ. අර මම දකින පැත්තක් මම මේ කියන්නේ. මොකද මේවට අදාළ මේ තල ඇරෙනවා ඇත්තටම. තල ඇරෙනවා කියන තැන ඔය ධාන මට්ටම් එක තමයි මේකතර ලෞකික මට්ටමේ හැදුනොත් ලෞකික ධාන එනවා. ලෝකෝත්තර ධාන ඒ ලෝකෝත්තර පැත්තට හැරුණොත් ඒ මාර්ගඵල සමාපatti වීති වලින් යන්න පුළුවන්. ඒතර මේක හරිම ප්‍රායෝගිකයි. මේ සිද්ධාන්තය දැනගත්තට පස්සේ මේක හොයන්න යන්න බෑ. මොකද හේතුව අපිට ඒක වැඩි යුතු දෙයක්. මේක දැනගත්තා කියලා මේක හොයන්න බෑ. මොකද භාවනාව විතරට අතරමං වෙනවා. මේක දැනගත්තාම මේකයි පාර කියන එක අපිට ඒකට අදාළ හේතු ටික සකස් කරලා දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක විදර්ශනා භාවනාවෙන් හරි එහෙම නැත්නම් අර කසින භාවනා ක්‍රමවලිනුත් මේ ඒ වගේම අපි සාමාන්‍ය දිනදාදී දකින භාවනා ක්‍රමවලිනුත් මේක සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ. අමර මහත්මිය අපි ආනන්ද මහත්මයාගෙන් අහමු. ආනන්ද මහත්මයා ඔබතුමාට යමක් කියන්න තියෙනවද? යම් ප්‍රශ්නයක් තියෙනවද? ආනන්ද මහත්මයා මම අපි ආනන්ද මහත්මයාගෙන් ආපහු අහමු. අපි අහමු ආනන්ද මහත්මයා කතා කරන්න. ඔබට මාව ඇහෙනවද ડોක්ටර්? මම හිතන්නේ මාව ඇහෙනවා කියලා එනවා තිබ්බ ප්‍රශ්නෙම තියෙනවා මරුවේ අර ස්පීකර් එකේ. අන්වාට අපිට ඇහෙන්නේ නැහැ හරියට. ස්පීකරේ මම හෙට කතා කරන්න.
මේක මේ ස්පීකර් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඒක මම තාම හදලා නැහැ. හොඳයි එහෙනම් ඉතින් ඔබලා සියලු දෙනාටම මේ සිද්ධ වේවා පෙරවන් සරණයි කියලා කියනවා. මොකද මේක අහගෙන හිටියම යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා. ඔබලා කරම මගේ නොලෙජ් එක නැති කරනවා කියනවා. ඉතින් බොහොම ස්තුතියි මේකම හදලා ගන්නවා. ඒක මම වෙනම පොඩි ස්පීකර් එකක් ගන්නවා නැගදී පොඩ කතා කරනවා. එහෙනම් කියන්න පෙරවන් හොඳයි තෙරුවන් සරණයි ආනන්ද මහත්මයා. අපි අහමු අමිතා මහත්මියගෙන් ඔබතුමීට යමක් කියන්න තියෙනවද? මේ ඊයේ මේ පන්තියේදී කතා වෙච්චනක් තියෙන මේ සෙනසුරාදා මේ ගුරුතුමා කිව්වා භවාංගසිත සෑම විටම ප්‍රභාෂරයි කියලා. ඔව්. ඊට පස්සේ කිව්වා චක්කු විඥානයේ කෙලෙස් නැහැ ඒකත් හරිම ප්‍රභාෂරයි කියලා. ඊට පස්සේ වොත්තපණය මගින් පුරුද්ද ඇති කරලා මේ අණුව ඒ පුරුද්ද අණුව යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන් කියලා. ඊටත් පස්සේ කිව්වා යෝනිසෝ මනසිකාරය ආවහම පිරිසිදු වෙනවා අයෝනිසෝ මනසිකාරය තුලින් අපිරිසිදු වෙන බව. එතකොට මේ එතෙන්දී අර කියපු කතාවක් දන්නේ අර මිස්ලා දැන් පැහැදිලි කරේ ඒ ටිකක් දන්නේ එතන උනේ. අන්න ඒක මට පොඩ්ඩක් මේ අපැහැදිලි. ඔව් අමිතා මහත්මිය මම හිතන්නේ මේ ගුරුතුමා පැහැදිලි කරේ ඒ સિદ્ધාන්තය තමයි. ඔබතුමා ඒ කියන්නේ ඔබතුමිය ලියාගෙන තියෙන හරිය ඔබතුමියට මතක විදිය හරි මම හිතන්නේ ඒක හරි. මොකද එතන තමයි තියෙන්නේ. නමුත් ඊටත් වඩා ගැඹුරු સિદ્ધාන්තයක් මේක තුල තියෙනවා. නමුත් ඒ වොත්තපණයෙන් පස්සේ ජවන් සිත් හැදෙනවා කියන තැන තාම ගුරුතුමා අපිට පැහැදිලි කිරීම කරේ නැහැනේ. එතකොට තවදුරටත් මේක පැහැදිලි වෙයි. ඔය කියපු කාරණා සියල්ලම ගුරුතුමා පැහැදිලි කරා. ඒක හරි මම හිතන්නේ. මගේ දැනුම අනුව. ගුරුතුමා අර පාඩමට පිවිසෙනකොටම කිව්වා සියලුම ධර්මතා ත්‍රිලක්ෂණය අනුව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වටහා ගත්තොතින් පුදුමාකාර නිදහසක් හිතට ලැබෙනවා. ඒ ලැබීම තුළින්ම නිවන් ලබා ගන්න පුළුවන් ඒ මොහොතක් උදා වෙන බව. ඊට පස්සේ කො එතනින්ම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ කියලා. අන්න ඒකත් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මිස්. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන එක ඇත්තටම අර ගුරුතුමා මම හිතන්නේ බොහෝ දුරට විස්තර කරා අර ෂණිකව තමයි මේක සිද්ධ වෙන්නේ. ෂණිකව කියලා කියන්නේ ඉතින් ඒකට හේතු යෙදුනාට පස්සේ මේක චිත්තක්ෂණයක තුල සිදුවෙන ක්‍රියාවක්. දැන් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ මහා විශාල දැනුම් සම්භාරයක් අපි තුල තිබුණත් මේක අවංකවම භාවනා මානසිකාරයේදී ඇතුලෙන් හේතු යෙදිලා දැන් අනිච්ච ධර්මතාවයත් ඒ විදිහට අනිච්ච දුක්ඛ අනාත්ම කියන එකත් අපි දැන් මේ කතා කරන්නේ ව්‍යවහාරික මට්ටමේ ප්‍රඥප්තියෝදගෙන. නමුත් භාවනාවේදී අපිට එහෙම එන්නේ විතක්ක ਵਿਚාර මුකුත් යෙදෙන්නේ අනිච්ච ධර්ම අනිච්ච දුක්ඛ අනාත්ම වැටහෙන අවස්ථාවේදී. ඒ අවස්ථාවේදී මානසිකාරයක් ඒකයි අර අවබෝධය කියන එක කිව්වේ. ඒ අවස්ථාවේදී භාවනා මානසිකාරයක් ඒ කියන්නේ එතන ප්‍රත්‍යක්ෂ වැටහීම කියන්නේ අනිත්‍ය අවබෝධය. අනිත්‍ය අවබෝධයක් වෙන අවස්ථාව කියන්නේ මහා පුදුමාකාර අවස්ථාවක්. එතනදී අර ධර්මතා සියල්ලම හැසිරීම වෙනස් වෙනවා. චෛතසික පවා චිත්තයට දෙන ප්‍රත්‍ය සම්පූර්ණ වෙනස් වෙනවා. මේක ඇත්තටම අර අණු සහ පරමාණු අණු වල ක්‍රියාකාරීත්වය කියලා වගේ හිතන්න පුළුවන් මට්ටමක්. මේවා ඇත්තටම මේ ඒ මට්ටමකින් තමයි අපිට හිතන්න. මොකද ඒක සාමාන්‍ය ලෞකිකව අපිට හිතන්න බැරි දෙයක්. ඉතින් ඒ අනිත්‍ය විදර්ශනාව දියුණුවම තමයි ඒක ඇති වෙන්නේ නේද? ඔව් අනිවාර්යෙන් ප්‍රඥා චෛතසිකයේ මුල් වෙන්න ඕන. ඔව් හොඳයි. හරි හරි බොහොම ස්තුතියි හැමදෙනාටම පිං තෙරුවන් සරණයි. බොහොම පිං අපේ දිසානායක මහත්මයා සම්බන්ධ වෙලා තියෙන මම හිතන්නේ ඔබතුමා සම්බන්ධ වුණේ අවසාන භාගයේ අපි බොහෝ කරුණු කතා කළා. ඔබතුමාට යම් ප්‍රශ්නයක් අහන්න තියෙනවද? එදා සෙනසුරාදා කතා කරපු දෙයකින් හෝ ඔබතුමා දැන් සිරි දෙයකින් හෝ යම් දෙයක් අහන්න තියෙනවා නම් ඔබතුමාට අවස්ථාව. විජේමාන්න මහත්තයා මේ වෛද්‍යතුමා ස්තුතියි සමා වෙන්න මම ඇත්තටම පමා වෙලා මේ විනාඩි කිහිපයකට කලින් තමයි සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. ඇත්තටම ගිය සෙනසුරාදා බොහොම ගැඹුරු සාකච්ඡාවක් අපේ ගුරුතුමා කළේ. මට මෙතන මම දන්නේ මේක මේ මම හිතන්නේ බොහොම ප්‍රාථමික ගණයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මට පුළුවන් නම් දැනගන්න කැමතියි අමරා මහත්මිය හරි වෙන කවුරු හරි කෙනෙකුට අපිට මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මේ භවාංග සිත්
චිත්ත සන්තතියෙන් මතුවෙන අරමුණු පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් මම කැමතියි. ඒ කියන්නේ තව පොඩ්ඩක් වටහා ගන්න. මේක සමහරට ඉතාමත්ම ප්‍රාථමික ගණයේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම නෑ මේ දිසානායක මහත්මයා මම හිතන්නේ ඊටම හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ අමරාමිස්ට ඉතාමත් හොඳින් මේක විස්තර කරලා දෙන්න පුළුවන් වෙයි. දිසානායක මහත්මයා ඇත්තටම මේ සරල ප්‍රශ්නයක් නම් නෙවෙයි. ඉතින් මම හිතන්නේ ගැඹුරුම ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කරේ. මට හැකි ප්‍රමාණයෙන් මම පැහැදිලි කරන්නම්. ඒක නමුත් ඒකත් ඔබතුමාට වටහා ගන්න පුළුවන් මට්ටමක් ඔබතුමා බලන්න ඒක උත්සාහයක යෙදෙන්න. භවාංග සිත කියන එක ඇත්තටම චිත්ත සන්තතිය පවත්වා ගන්න යන උපකාරී වෙන සිතක් නේ. එතකොට ඒකේ කෘත්‍ය වෙන්නේ සිත පවත්වාගෙන යන්නේ න සිතක් හැම වෙලේම පසුපස ඊළඟ සිතට ප්‍රත්‍ය දීලා මේ විදිහට සිත වැල විදිහට අරගෙන යන්න හේතු කාරණා බුදුන් වහන්සේ දේශනා කරනවා පටිච්ච සමුප්පන්න ධර්මතාව විදිහට අවිද්‍යාවයි තණ්හාවයි. ඒතර අවිද්‍යා තණ්හා දෙක නිසා තමයි ප්‍රධාන වශයෙන්ම සිතකට තව ප්‍රත්‍යක් දීලා මේ නමුත් මේ දෙක විතරක් දැන් අපි ප්‍රත්‍ය විග්‍රහය ගත්තොත් මේක තවත් ගැඹුරට යනවා. මේක ගොඩාක් දුරට විග්‍රහ කරගන්න වෙන්නේ සිත කියන්නේ මොකක්ද? මේ සිත කියන්නේ ආරම්මන විජානනය කරන. එහෙනම් භවාංග සිත කියන්නේ ආරම්මන විජානනය කරන අවස්ථාවක්. නමුත් ආරම්මන විජානනය කරගෙන යන්නේ මේක භවයේ පවත්වාගෙන යන්න. එතන ගන්න. නමුත් මේ භවාංග සිතත් ප්‍රභේද තුනකට බෙදෙනවා. ඒකේ කෘත්‍ය අනුව ප්‍රතිසන්දි කෘත්‍ය කරනකොට ප්‍රතිසන්දි සිත කියනවා. භවයාංග කරන භවාංග කෘත්‍ය කරනකොට භවාංග සිත කියනවා. මරණාසන්න මොහොතේදී එන අවසාන සිතට චුති සිත කියනවා. එතකොට ප්‍රතිසන්දි සිත විඥාන සිත. එතන ප්‍රතිසන්දි විඥානය කියන තැනදී ඇති වෙන්නේ ජවන් සිත අරමුණ වෙන්න භවාංග සිතට එන ජවන් පෙර ජවනයේ අරමුණ නම් මේක නැවත උප්පත්තියක් වෙනකොට මේක ආකාර වෙන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම් ඔබතුමා පුළුවන් නම් මේක අවස්ථාවක් ගන්න බලන්න මේක තේරෙනවද කියන එක. නමුත් මේකේ මේ සිත් අතර තියෙන මේ ප්‍රශ්නේ සමාවෙන්න මේ අමරා මහත්මිය මට පොඩි පැහැදිලි කරපක් මේ ඩිස්ටර්බ් කරන්න පුළුවන්ද විනා තප්පරයක? ඔව්. දැන් එතකොට භවාංග දැන් මම තේරුම් ගත්ත විදිහට භවාංග සිත් සන්තතියක් කියන පරම්පරාවක් වගේ තමයි මම තේරුම් ගත්තේ. දැන් ඔබතුමිය දැන් මට පැහැදිලි කරලා දෙන විදිහට මේක නිකන් භවාංග සිත කියන්නේ මාධ්‍යයක් වගේ නිකන්. නෑ ඒක ඔබතුමා තේරුම් ගන්නකොට මේක පරම්පරාවක්. එකක් පසුපස එකක්. හරි. පසුපස එකක්. ඒක අපිට මේක ගන්න වෙන්නේ අපිට ලෝකයට අදාළව ගන්න බෑ. මොකද මේව ඔක්කොම ප්‍රඥාප්තිකරණය කරලා තියෙන්නේ අපිට කැමති දේ. ඒකයි මම ඔබතුමාට කැමති විදිහට මේක ගන්න පුළුවන්. ඒක හරි. එතකොට මේ භවාංගස දැන් මම දකින්න ස්වභාවය ඔබතුමාට දකින්න බැරි නම් ඔබතුමාගේ තියෙන මේ මානසිකාර මට්ටම ඔබතුමා ගන්නෙ. ඔබතුමිය දැන් අර පැහැදිලි කරන්න උත්සාහ කරේ භවාංග සිත පවත්වාගෙන යන්නට උපකාරී වන කෘත්‍යයක් ඉටු කරනවා කියලා කිව්වම මට ඔළුවට ආවේ ඒක කිසියම් මාධ්‍යයක් විදියට වැඩ කරනවද කියන වගේ අදහසක්. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේකේ තමයි අපි කතා කරන්නේ. ඔව් කිලිටි නැති සිතක් අපි කියනවා ලෝභ සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක් නොයදෙන තැන. අන්න එහෙම ගන්න. එතකොට මේ සිත කෘත්‍ය කරනකොට අපි දන්නවා මේ සිත නැවත උපාදයක් වෙනකොට ඒ කියන්නේ නැවත අපි හිතමු මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයට නැත්නම් අපි කියනවා සුගතිය, දුගතිය හෝ නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝක, රූපාවචර ඕවට යනවා කියන්නේ මේ සිතේ එකිනෙකට ස්වභාවය වෙනස් වීමක්. මේ සිතේ ස්වභාවය කියන්නේ ඒකට අදාළව භූමිය සැකසීලා තියෙනවා. දැන් භූමිය අනුව තමයි සිත බැහැගන්නේ. ඒ භූමිය ප්‍රත්‍ය කරගෙන තමයි සිතේ ප්‍රත්‍ය යෙදෙන්නේ. එතකොට අහේතුකව අකුසල් විපාක උපේක්ඛා සාගත සම්තිර්ණ සිතක් වගේ මරණාසන්න චුතියට මේ ජවණයට බැස්සනම් ඒක අනුව උපදින්නේ මෙයා දුගතිය හේතුකයක් විදිහට. එහෙම නැත්නම් අපි කියන සතර අපාය කියලා. මේක අපි අන්න ඒ විදිහට ගන්න. මොකද එතනදී ප්‍රතිසන්දි කෘත්‍ය කරා. ඒ කියන්නේ ඒ සිතේ අර කියන හේතුක අකුසල විපාක සම්තිරණ සිත හේතු කරගෙන මෙයාට ඉපදුනා උපේක්ඛා සහගත සිතක්. ඒක ප්‍රතිසන්දි. විඥාණයට පසුව හැබැයි අරමුණු වෙන්නේ අර හේතුක අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතේ අරමුණ තමයි දිගටම යන්නේ. අන්න ඒ අනුව ඒ භවාංග සිත් කොටස් කීපයකට බෙදෙනවා. ඉතින් ඕවා තව ඉදිරියේදී තමයි ගුරුතුමා සිත් විග්‍රහ කරනකොට කරන්නේ. ඒ භවාංග සිත තව වෙන් වෙනවා. ඒ කියන්නේ මේ කෘත්‍ය අනුව ඉන්න භූමිය අනුව ඒ ගන්න අරමුණ අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම අමරමිස් මේ භවාංගය කියන්නේ ඒක කෘත්‍යයක් නේද? භවාංග කෘත්‍ය චුතිය ඒක මේ සිතේ තියෙන කෘත්‍යයක්. ඔව් සිත පරම්පරාව. ඉතින් මේ අර ක්‍රමය තමයි කිව්වේ.
ඒ නම් වලින් අපි ප්‍රඥප්ති දාලා මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. ගන්න ඒකයි එතන තියෙන්නේ. එතකොට අරමුණු කිරීම වලට සම්බන්ධ වෙන විදිහ කොහොමද ඔබතුමිය පැහැදිලි කරන්නේ? දැන් අපි කියන්නකෝ අපි දැන් නිදාගෙන ඉඳලා නිින්දෙන් අවදි වුණාට අපි හිතමු එළියේ බෙල් එකක් සද්ද කරාට එකපාරට ඔබට නිින්ද ගැඹුරු නිින්දකට ඉන්නකොට ඔබට බෙල් එකේ සද්ද ඇහෙන්නේ නැහැ. නමුත් ටික වෙලාවක් ගිහිල්ලා බෙල් එකේ සද්ද කොහෙන්ද ආවේ? කන අරමුණු කනට ආරා. මොකද භවාංගසිත චලනය වෙලා සෙලවිලා ඒක කැඩිලා ඊට පස්සේ කනට අරමුණු වෙන සංඥාවක් ආවේ. අන්න දැන් කන අවදි කරගෙන දැන් ඔන්න කය නැගිටෙව්ව හේතු උනේ අරමුණ අතනින් ආවේ. නින්දේ වගේ තමයි අපි හැම වෙලෙම භවාංගයට ගිහිල්ලා හැරිලා තමයි අලුත් අරමුණක් ගන්නෙ. ඔය මම නින්ද කියලා එක තැනක් පෙන්නුවේ ඒ විදිහ භවාංගසිත කියන්නේ හරි නිවුණු සිතක්. එතනදී කිලිටි නැති සිතක්. ඒ සිතෙන් ජවන කරන්න බෑ. ඉතින් ඒ සිතෙන් පස්සේ එන කෘත්‍ය කරන සිත් වලින් තමයි හැම වෙලෙම ලෝභ ද්වේෂ මෝහ අකුසල සිත්වලට අලෝභ ද්වේෂ මෝහ යෙදෙන කුසල මූලයන් යෙදිලා එන කුසල සිත්වලට මේක ප්‍රත්‍ය වෙන්නේ. අපි නින්දෙදිත් තියෙන්නේ භවාංග සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ නේද? භවාංග සිතේ අරන් යන්නේ නින්දෙදි. ඒක තමයි ඒකට මනෝද්වාරයම කියන්නේ නේ. ඒකේ හරහම තමයි වෙන්න ඕනේ ඔක්කොම. දැන් කෙනෙක්ට ඕක තව ඇතුළට හිතුවොත් හිතන්න පුළුවන් හීන පේන්නේ කොහොමද කියන එක. ඒතකොට හීන කියන එකෙන් කර්ම වෙනවද කියන එක. ඕන්න ওই පැත්ත තමයි අපි ඇත්තටම හිතිය යුත්තේ කියන එකයි මම හිතන්නේ. මොකද හීන පේනකොට කර්ම වෙනවා නම් කෙනෙක් හීනෙන් නිදාගනිද්දී ආ මැරෙන සතර අපායද. ඕක කියනවනේ හීනෙන් පේනිද්දී නිින්දෙන් මැරුණොත් එයා සතර අපාය. එහෙනම් එහෙම යන්නේ අය යට විදර්ශනා චිත්තයක් නැහැ. යාගේ තියෙන අර අකුසල කර්ම ආසන්න කර්මයේ දෙන්න පුළුවන්. ආචින්න කටත්තා ওই විදිහට කර්මයේ හේතු වෙලා හෝ කර්ම නිමිත්ත හේතු වෙලා හෝ ගති නිමිත්ත හේතු වෙලා නැවත දැන් අපි කියනවා සිහි මුර්ජා වෙලා ඉන්න මිනිස්සෙක් කොහොමද නැවත මේ සිහි මුර්ජා වෙච්ච කෙනෙක් එකපාරට සම්පූර්ණයෙන් අන්කොන්ෂස් වෙලා මැරුණාට පස්සේ යා ගිහිල්ලා උපදින්නේ කොහෙද? එක්ක ওই විදිය අපිට අන්න ඒ පැත්ත බලන්න හැම වෙලේම එතකොට මේ සිත්තල විග්‍රහය හොඳට පැහැදිලි වෙනවා. මම හිතන්නේ තවදුරටත් ඕවා ඉතින් අපිට ප්‍රශ්න යෙදෙයි ගුරුතුමා එක්ක අහන්න. ඒ මුර්ජා වෙලා හිටියත් එයාගේ භවාංග සිත ඒකේ කෘත්‍ය කරගෙන යනවා. ඒකයි මම කියන්නේ. එතන හිටියත් ඒ භවාංගයේ කෘත්‍ය කරනවා. භවාංගේ නැත්තම් මැරෙනවනේ යා දැන් මලමිනියකට මලමිනියකට ඇයි මේ කටයුත්ත කරන්න බැරි? ඒ කියන්නේ ඒක නිරුද්ධ වෙලා ගිහිල්ලානේ. එතන සිත පවතින්නේ නැති නිසා තමයි ඒ ක්‍රියාවක් වෙන්නේ නැත්තේ. හොඳයි පෙරවස්තර. පින්සිදු වේවා. ජනායක මහත්මයාට තරමකට අවබෝධ වෙන්නේ නැති මම හිතන්නේ ඔය පාඩම් අපේ ගුරුතුමා ඉස්සරහට කරනවා මම හිතන්නේ. එතකොට තවත් ඉතින් අවබෝධ වෙයි. අමරමිස් මේ අර සිත පිළිබඳ chart එක අපිට පොඩ්ඩක් share කරන්න පුළුවන්ද? ඒ කියන්නේ අපේ ගුරුතුමාගේ සිත් chart එකද? ඒක මට නෑ. ඒක මං රංග මහත්මයාට කියලා මම හිතන්නේ එතුමා ළඟ තමයි මේ තියෙන්නේ ඒකේ PDF එක බලමු අපි රංග මහත්මයාට මම පණිවිඩයක් දෙන්න. ඔබතුමිය ඊමේල් ඇඩ්‍රස් එක අපිට එවලා තියෙනවද? එහෙම තියෙනවා නම් පුළුවන් මට මේ ඒක මේව කරන්න. ඇත්තටම මට ප්‍රසන්ත මහත්තයා ඒ පේජින් බලන්න පුළුවන් ඒ chart එක උදාගෙන හදපු මේකක් කියලා තියෙනවා. මම ඒක සියල්ලන්ටම යවන්න හදන්නේ. මම හිතන්නේ අමිත මහත්මිය ඔබතුමියගේ ඊමේල් එක මම හිතන්නේ අපිට එවලා තියෙනවද? තියෙන රංග මහත්තයා හරි ගැස්සලා දාලා තිබුණා. ඔබතුමිය කියන්නේ ඊමේල් රංග මහත්තයා හරි ගැස්සලා දාලා තිබුණා කිව්වේ මොකද්ද? ඒකේ මම දැක්ක තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හදලා පුතා තමයි ඒක හරි ගැස්සලා දුන්නේ. ඔබතුමියගේ ඊමේල් ඇඩ්‍රස් එක අපිට ලැබිලා තියෙනවා නම් අපි ළඟදී මේ ටික ඔක්කොම එවන්න හදන්නේ ඊමේල් ඇඩ්‍රස් තියෙන ඔක්කොටම. එතකොට ඔබතුමියට ලැබී ඒක. තා එහෙමත් නැතිනම් අපේ ගුරුතුමාගේ වෙබ් පේජ් එකට ගියා නම් මොකද්ද ඒ වෙබ් පේජ් එක පරමාර්ථ ලෝකයේ වෙබ් පේජ් එකට ගියා නම් හේතු නිබ්බාන කියලා නේ ඒකේ ඇති මම හිතන්නේ. ඔව් ඒකේ තියෙනවා මේ හැම chart එකක්ම තියෙනවා ඒකේ. එහෙනම් බොහොමත්ම පින් සියලුම දෙනාට මම හිතන්නේ අපි ඊ타මත්ම වැදගත් ඊ타මත්ම සාර්ථක සාකච්ඡා වාරයක් අද අපි කළා. ඊ타මත්ම වැදගත් දේවල් අපි ගැඹුරු දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම මම හිතන්නේ මේ ලබාගත් දැනුම අපිට ඉස්සරහට පන්තිවලදී ඒ ගුරුතුමා කියන දේවල් හොඳින් අවබෝධ කරගැනීමට උපකාර වේවි. මම මේ අවස්ථාවේ පින් අනුමෝදන් කරනවා මේ සීලුම දෙනාට මේ ඔබ සීලු දෙනාගේ දැනුම අනික් අයත් එක්ක හුමාරු කරගනිමින් අනිත් අයටත් උදව් කරමින් තමන්ගේ
අනිකාරත් නිවන්ට යාමට උදව් කරමින් මේ ලබාගත් උපින් මාර්ගයෙන් තමන් පතන්නා වූ බෝධියකින් ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද මේ පන්තිය මෙයින් අවසන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોක්ටර්. පොඩි මතක් කිරීමක් කරන්න වෙනවා අපිට මේ අපේ ලබන සුමානේ අපේ මේ පැත්තේ daylight saving time. එතකොට අපිට මේ සිඩ්නි පැත්තෙන් පටන් ගන්න වෙන්නේ 8:00 කියන එක. අපිට ඒක මතක් කරන්න ඕනේ නේද? අපිට එදා මතක් කරන්න බැරි අපි දාමු මේ අපේ WhatsApp group එකේ දාමු. මේ සෙනසුරාදායක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේලා තියෙන එහෙනම් අපිට ලබන සතිය පුළුවන් නේ මතක් කරන්න නේද? සඳුදායක වෙනස් වෙනවා. හොඳයි. බොහොම පිං ඒක මතක් කළාට. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.